අපි පටන් ගමු 2020 දෙවෙනි ප්‍රශ්නේ. හරි ඔයගොල්ලන් ගාව ඇති කියලා හිතනවා. මම එදා නිකන් යන්තම් කියලා දුන්නා. මෙන්න මෙහෙම ABC සහ D අණු P ගොනුවට අයත් මූලද්‍රව්‍ය වල ක්ලෝරයිඩ වේ. පැහැදිලි ඇති. මෙම මූලද්‍රව්‍ය වල පරමාණුක ක්‍රමාංකය 20ට අඩුය. හරි එතකොට 20ට අඩු. ඕගොල්ලන්ගේ ඕලෙවල් වල මූලද්‍රව්‍ය ටික තමයි අහන්නේ. 20ට අඩුය. A සීමිත ජල ප්‍රමාණයක් සහ B CD වැඩිපුර ජලය සමග ප්‍රතික්‍රියා කළ විට ලබා දෙන ඵල P1 ඉඳලා P9 දක්වා විස්තර පහතදී ඇත කියලා දීලා තියෙනවා. හරි ඊට පස්සේ ඒගොල්ලන් දීලා තියෙනවා A ගෙන් හම්බ වෙනවලු ඵල දෙකක්. හරි A ගෙන් ඵල දෙකක් හම්බ වෙනවනේ. එතකොට අපි මෙතන මතක් වෙන්න ලියා ගන්න ඕනේ සීමිත ජල ප්‍රමාණය. ඒ ප්‍රතික්‍රියා කරන්නේ සීමිත ජල ප්‍රමාණයක් එක්ක කියන එක ලියා ගන්න ඕනේ. එතකොට BCD කියන ඒගොල්ලන් වැඩිපුර ජල ප්‍රමාණයක් සමග කියලා ඔයගොල්ලන් පේපර් එක ගත්ත හැටි මේ කියවපු හැටි ඔයාලා ලියා ගන්න නැත්නම් ඔය අමතක වෙලා යනවා. හරි. ඒවා ලියා ගන්න ඕනේ. ඊට පස්සේ B කියන එක්කෙනාගෙන් දෙනවලු P3 සහ P4 ඔය විදිහට ඵල දෙක දෙනවලු D ගේත් ඵල 3ක් හම්බ වෙනවා. හරි. එතකොට අපි බලන්න ඕනේ දැන් මේක දීලා තියෙන්නේ මොනවද? මූලද්‍රව්‍ය වල ක්ලෝරයිඩ්. ඔය මේවට ඉරි ගහ ගන්න ඕනේ. මේ මූලද්‍රව්‍ය නෙමෙයි වැඩිපුර ජලයක ප්‍රතික්‍රියා කරලා තියෙන ඒගොල්ලන්ගේ ක්ලෝරයිඩ්. හරි. එතකොට මේගොල්ලන්ගේ ක්ලෝරයිඩ් තමයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. ඒවා මේ අනිවාර්යෙන් ඒවා ඉරි ගහ ගන්න ඕනේ ප්‍රශ්න කරද්දී. හරි එතකොට අපි බලමු මොනවද 20ට අඩු මූලද්‍රව්‍ය ටික ඔයගලන්ට ටට්ටක් ගාලා මතක් කරගන්න ඕනේ මොනවද කියලා. එතකොට ඒ යටතේ මේ ප්‍රශ්න ලියන හැටි මම කියලා දෙන්නේ. හරි ප්‍රශ්න ලියන හැටි කියලා දෙන්නේ. එතකොට ඔයගලන්ට පුළුවන් වෙන එකකුත් කොහොමද ලියාගන්නේ කියලා හිතා ගන්න. හරි. එතකොට අපි ටක් ගාලා ලියා ගන්න ඕනේ. කොහොමත් ඔයගලන් විභාගෙට ගියහම අර පේපර් එක දෙන්න ඉස්සෙල්ලා ඔයගලන් දෙනවනේ කටු වැඩ කොලයක්. ඒකේ ලියා ගන්න ඕනේ ඔය දාන්න දේවල් ටික. හරි මොනවද? මේකත් එකක්. හැබැයි ඔයගලන්ට අවස්ථාවක දෙනවා. එහෙම බය වෙන්න දෙයක්වත් නැහැ. ඔයගලන්ට අවස්ථාවක දෙන නිසා අවස්ථාවක ලියන්න උවමනාවක් නැහැ. හරි. ඒ විනාඩි 5 අපි කටපාඩම් කරපු දේවල් ටික තමයි ලියන්නේ. හරි. එතකොට අපි මේකේ අපි ගත්තොත් එහෙනම් මම ලියන්න හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඔය විදිහට ලියාගත්තා. ඔය ටික ගැන තමයි අහන්නේ. 20ට අඩු පරමාණු ක්‍රමාංකයේ තියෙන මූලද්‍රව්‍ය ටික ගැන තමයි අහන්නේ. හරි. ඊට පස්සේ මූලද්‍රව්‍යයන්ගේ ක්ලෝරයිඩ්. හරි. මූලද්‍රව්‍යයන්ගේ ක්ලෝරයිඩ්. අපි මේ පීගොනු යටතේ ඉගැන්නුවා ඕක අන්තිමටම ඉගැන්නුවේ ඔය පාර්ට් එක ඉගැන්නුවේ. එතකොට අපි ඉගැන්නුවා මූලද්‍රව්‍ය දෙකක ක්ලෝරයිඩ් අඩු ජල ප්‍රමාණයකදී කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? වැඩි ජල ප්‍රමාණයකදී ප්‍රතික්‍රියා කරන මූලද්‍රව්‍ය ටික මේ නෝට් එකටම දීලා තියෙනවා. ඒකට ඕවා පාඩම් කරලා ගියේ නැත්තම් ඒව ගැන නිතර කරලා තිබුණ නැත්තම් ඕවා මතක් වෙන්නේ නැහැ එකපාරට. හරි. එතකොට මේකේ අපි ඉගෙන ගත්තා සිලිකන් එක්ක අඩු ජලයේදී කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. එතකොට ඒවා මේ තර්ක නැහැ. මේවා අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. තර්ක නෙමෙයි මතක තියෙන්න ඕනේ. හරි. තර්කෙන් ගන්න බෑ. හරි. ඒ නිසා ඕවා මතක තියාගන්න ඕනේ සිලිකන් ක්ලෝරයිඩ් එක්ක අඩු ජල ප්‍රමාණයක් යටතේ හැදෙනවා සිලිකන් ඩයොක්සයිඩ් සහ HCl කියන එක. හරි ඒවා මතක තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ෆොස්ෆරස්ගේ ට්‍රයික්ලෝරයිඩ් එක. ඒ කියන්නේ PCl5. PCl5 සොලිඩ් එක අඩු ජල ප්‍රමාණයක් දැම්මහම POCl3 සහ HCl හැදෙනවා කියන එක මතක තියෙන්න ඕනේ. හරි ওই දෙක තමයි අපි උගන්වන්නේ. එතකොට මේකේ දීලා තියෙනවා විස්තර.
අඩු ජල ප්‍රමාණයකදී මේ කොහොමද ප්‍රතික්‍රියා කරන්න කියලා උගන්වන්නේ ওই මූලද්‍රව්‍ය දෙක. ඊට පස්සේ වැඩි ජල ප්‍රමාණයක් සමග අපි එට දීලා තියෙනවා මේකෙම වැඩි ජල ප්‍රමාණයක් සමග සිලිකන් ක්ලෝරයිඩ් කොහොමද වැඩි ජල ප්‍රමාණයක් එක ප්‍රතික්‍රියා කරන්නේ? හරි එතෙන්දි හදනවා HCl සහ H2SiO3 හදනවා. එතකොට නයිට්‍රජන්ගේ ක්ලෝරයිඩ් එක කොහොමද වැඩිපුර ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ? ඒකේ මෙතන නම් දීලා තියෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මොකද මේ හැදෙන ඇමෝනියා මෙතෙන්දි හැදෙනවා ඇමෝනියා ඇත්තටම. ඇමෝනියා හැදෙන ඇමෝනියා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා අපිට ලියන්න පුළුවන්. හරි. එතකොට අපිට ඇමෝනියා තියෙන්නත් පුළුවන් උතන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අනිත් ඵලය තමයි HOCl කියන එක. HOCl කියන එක අපි ඉගෙන ගත්ත ක්ලෝරින් යටතේදී මෙයා ක්ලෝරින් යටතේදී ඉගෙන ගත්තා. ක්ලෝරින්ගේ පළවෙනි ඒක භාෂ්මික අම්ලයේ විදිහට දුබල අම්ලයක් අස්ථායි. ඒ වගේම මෙයා ගැන ඉගෙන ගත්තා අපි මොනවද? මෙයා අස්ථායි නිසා මෙයාගේ පරමාණුක ඔක්සිජන් නිදහස් වෙනවා නිසා මෙයාට පුළුවන් විරංජනය කිරීමේ හැකියාව සහ විස බීජ නාශනය කිරීමේ හැකියාව තියෙනවා මෙතන මේ පරමාණුක ඔක්සිජන් මෙයාට හදන්න පුළුවන් නිසා. කවුද? HOCl. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. හිටපු ළමයි නම් දන්නවා අපි කරා නෝට් එක ලියන් තියෙනවා. හරි. HOCl හදනවා. හරි. ඊට පස්සේ කාට හරි ඕනනම් ආයි ඕනනම් කියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන PCl3 එක දැන් PCl5 එක ඉගෙන ගත්තා. අඩු ජල ප්‍රමාණයක් යටතේ කවුද හදන්නේ? POCl3 සහ HCl. හරි මේ පාඩම අමාරු තියෙන්නේ. මේක පොඩක් පාඩම් කරලා තියෙන්න ඕනේ. හරි. ඒකයි මේක වැඩි මේ 12 ළමයිනුත් මම ජොයින් කරගත්තේ වැඩිපුරම මේක පාඩම් කරන්න ඕනේ. පාඩම් කරන්න නිතර පරිශීලනය කරන්න ඕනේ. මේක කටපාඩම් කරන්න අමාරුයිනේ. සාමාන්‍යයෙන් ඒවා කියන්න හොඳත් නෑ ළමයි එතකොට අධෛර්යමත් වෙනවා මේ සාමාන්‍ය සයන්ස් කරන ළමයින්ට කටපාඩම් කිරීමේ හැකියාව පොඩ අඩුයි. කටපාඩම් කරන්නට වඩා තර්කානුකූල බුද්ධිය තමයි ඒගොල්ලන්ගේ වැඩි. ඒ නිසා මේ ටික පොඩ අමාරු වෙනවා. ඒ නිසා මුලින් ඉඳන්ම කටපාඩම් කරගෙන පාඩම් කරගෙන මේ පේපර්ස්ම කරන්න ඕනේ. පේපර්ස්ම කරන්න නිතර කරන්න ඕනේ. මේක කරා මං ඉවරයි කියලා හිතන් අතාරින්න බෑ. හරි. ඒ නිසා මේ නිතර සතියකට සැරයක් මේ අනිත් පාඩම් කරලා දැන් 13 ළමයින සතියකට සැරයක් විතර මේ SPD ප්‍රශ්නයක් දෙකක් කරන්න ඕනේ. හරි SPD S විතර නෙමෙයි PD ගොනු ඔක්කොම හම්බ වෙන්න ප්‍රශ්න දෙකක් කරන්න ඕනේ. හරි. ඔය ටියුෂන් වල ටියුට්ස් මේ හොයාගෙන අලුත් ඒවා තියෙනවා නේද? ඒවා හොයාගෙන හැබැයි සිලබස් එකෙන් පිට ඒවා හැම වුණොත් එපා වෙනවා වැඩි. ඒ නිසා සිලබස් එක ඇතුලේ තියෙන ඒවා අරගෙන පාඩම් කරන්න ඕනේ. හරි මේ කරන්න ඕනේ. හරි. එතකොට මෙතන PCl5 අඩු ජල ප්‍රමාණයක් යටතේ POCl3 සහ HCl හැදෙනවා. එතකොට වැඩි ජල ප්‍රමාණයක් එක්ක PCl3 හැදෙනවා කවුද? මේක ද්විභාෂ්මික පොස්පරික්ගේ අම්ලය. ද්විභාෂ්මික අම්ලය. හරි H3PO3. එතන හයිඩ්‍රජන් 3ක් තිබුණාට හරි හයිඩ්‍රජන් 3ක් තිබුණාට මම මේක ආයෙ ලියන්න උත්සාහ කරන්නේ නැහැ මොකද කලින් කරපු නිසා H3PO3 හැදෙනවා. හරි ආයි හැදෙනවා HCl. ඒකට මෙයා දුබල අම්ලයක්. හරි එතකොට මෙයාගේ OH බන්ධන තියෙන්නේ දෙකයි. ඒ නිසා මෙයා ද්විභාෂ්මික වෙනවා. අනිත් H එක සම්බන්ධ වෙලා තියෙන්නේ P-ට. හරි අනිත් H එක ඔය විදිහට P-ට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ විදිහට මෙයාගේ OH දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔය විදිහට OH දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ අනිත් ඔක්සිජන් දෙක මෙයාට ඔහම ද්විත්ව බන්ධන වලින් මැදලා තියෙනවා. ඒකට ඔක්සිජන් 4යි H 3යි. ඔය තියෙන්නේ වැරදිනවා. H3ක් වෙන්න ඕනේ. H3ක් වෙන්න ඕනේ. මේ ඔක්සිජන් 3ක් වෙන්න ඕනේ. හරි. මොකද්ද මේ H3PO3 කියන ද්විභාෂ්මික අම්ලය. දුබල අම්ලය. හරි. එතකොට මේ PCl5 කියන එක්කෙනාට වැඩිපුර ජලය දැම්මහම ඉස්සෙල්ලා හැදුනේ POCl3 දැන් හැදෙන්නේ H3PO4. හරි. ෆොස්ෆරික් අම්ලය.
ෆොස්ෆරික් අම්ලය තමයි හදන්නේ. ෆොස්ෆරික් අම්ලය හදන්නේ. එතකොට එයාගේ ව්‍යුහය අපිට පුළුවන් අඳින්න මෙයාගේ ත්‍රිභාෂ්මික මේ අම්ලයක් මෙයා. ත්‍රිභාෂ්මික අම්ලයක්. හරි ත්‍රිභාෂ්මික අම්ලයක්. එතකොට OH කැලි එයාට තියෙනවා 3ක්. OH කැලි 3ක් තියෙනවා. OH කැලි 3ක් තියෙනවා. හරි OH කැලි 3ක් තියෙනවා. මෙතන හයිඩ්‍රජන් නෙමෙයි දැන් ඉන්නේ ඔක්සිජන් ද්විත්ව බන්ධනයෙන් ඉන්නේ. ඔය විදිහට H3PO3 එතකොට මෙයා ත්‍රිභාෂ්මික අම්ලයක් විදිහට යනවා. හරි ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා ආසනික් ක්ලෝරයිඩ් වලට වතුර දැම්මහම ඒක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් විදිහට යනවා. සමතුලිත ප්‍රතික්‍රියාවක් බලන්න පේනවා ඇති. සමතුලිත ප්‍රතික්‍රියාව මේ කලින් කියලා දුන්නා. H3ASO3 සහ HCl හදනවා. හරි HCl හදනවා. එතකොට මෙතන මේකත් කියලා දුන 3-4 පාරක්ම හරි බිස්මත් සහ මේ SB ගේ ඇන්ටිමනීගේ ක්ලෝරයිඩ් කොහොමද වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කියන එක කියලා දුන්නා. එයත් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් නේ. එතකොට මෙයා සුදු පාට අවක්ෂේපයක් වෙනවා. බිස්මත් ඔක්සික්ලෝරයිඩ් සහ ඇන්ටිමනී ඔක්සික්ලෝරයිඩ් දෙන්නම සුදු පාට අවක්ෂේප වෙනවා. අයි හදනවා HCl. මෙතනත් HCl හදනවා. බිස්මතුත් HCl හදනවා. හරි. එතකොට මම කිව්වා මේ HCl වැඩිපුර දැම්මහම මොකද වෙන්නේ? HCl අඩු කරගන්න ප්‍රතික්‍රියාව අනිත් පැත්තට යනවා. හරි. HCl මේ පැත්තට HCl දැම්මහම මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව අනිත් පැත්තට යනවා. හරි. වතුර දැම්මහම මොකද වෙන්නේ? මේක මේ සුදු පාට අවක්ෂේපය හදන වතුර අඩු කරගන්න මේ. මොකද සමතුලිත ප්‍රතික්‍රියාවක් හැම වෙලාවෙම කරන්නේ සමතුලිතතාවය ඇති කරගන්න. සමතුලිතතාවය ඇති කරගන්න එයා ඉස්සෙල්ලාම මොකද කරන්නේ මේගොල්ලන් සමතුලිත පද්ධතියක් හදා ගන්නවා වතුර දාලා ඇන්ටිමනී ක්ලෝරයිඩ් එක දැම්මහම එයාට වතුර දාලා තිබ්බහම එයා සුදු පාට මෙන්න මේ සොලිඩ් එක හදලා HCl හදලා සමතුලිතව ඉන්නවා. ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. පසු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. හරි ටිකක් වෙලා ගියාම ඔක සමතුලිතව ඉන්නවා. හරි සමතුලිතව ඉන්නවා. ඊට පස්සේ අපි අලුතෙන් දැම්මොත් මොන හරි දෙයක් අලුතෙන් දැම්මොත් එයා කරන්නේ ඒක අලුතෙන් දාපු එක අඩු කරගෙන ආයෙ සමතුලිත වෙන්නේ. අලුතෙන් දාපු එක අඩු කරගන්නවා. හරි එතකොට HCl දැම්මා නම් මොකද වෙන්නේ? HCl අඩු කරගන්න මේ එතකොට යන්නේ පසු ප්‍රතික්‍රියාව වේගවත් වෙනවා. පසු ප්‍රතික්‍රියාව වේගවත් වෙලා යම්කිසි සමතුලිත ලක්ෂයකදී ආයෙ සමතුලිත වෙනවා. ඒ විදිහට තමයි යන්නේ. ඊට පස්සේ මේක HCl දැම්මොත් මේ පසු ප්‍රතික්‍රියාව වේගවත් වෙනකොට වතුර දැම්මොත් මොකද වෙන්නේ? ආයෙ ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වෙනවා. එතකොට වතුර දැම්මොත් සුදු අවක්ෂේප වෙනවා. HCl දැම්මොත් මේ පැත්තට වර්ණ ද්‍රාවණය එනවා. එතකොට අවක්ෂේපය දිය වෙනවා. වතුරෙන් කිරි සෑදීම කියලා අපි මැජික් එක විදිහට මේ පාවිච්චි කරපු එක. හරි ওই විදිහට මේ ටිකක් කියලා දුන්නා. එතකොට අපි මේකේ දැන් කොහොමද ප්‍රශ්නෙට උත්තරය ලියන්නේ කියලා ඉතින් බලන්න. දැන් අපිට දැන් හිතන්නකෝ විභාගේ නෙමෙයිනේ. විභාගේ නෙමෙයි නිසා අපි මොකද කරන්නේ? මේක ගත්ත ප්‍රශ්නේ ගත්ත නෝට් එක කොහෙද තියෙන්නේ කියලා බැලුවා. ඊට පස්සේ මේකත් අරගෙන බලනවා මේකේ කොහොමද නෝට් එකේ දීලා තියෙන්නේ මොනවද කියලා හිතන් බලලා අපි උත්තරේ හොයනවා. ඒ විදිහට තමයි කරන්න ඕනේ. නැත්තම් ඕක මේක පොත දිහා බලාගෙන කකුල් දෙක බේසමක දාගෙන පාඩම් කරාට ජීවිතේට මතක හිටින්නේ නැහැ. ඒ විදිහට ප්‍රශ්න වලින්ම තමයි පාඩම් කරන්න වෙන්නේ මේ පාඩම. හරි සයන්ස් ළමයින්ට. මේ පුළුවන් අය පාඩම් කරන්න. බේසමක කකුල් දෙක දාගෙන පාඩම් කරන්න පුළුවන් අය කරගන්න. මට බැරි නිසා ඉතින් මම කියන්නේ මං කරපු දේ තමයි ඔයගලන්ට කියන්නේ. හරි. එතකොට මේකේ A කියන එක්කෙනාගේ අපි දැම්ම මේක ලියාගත්ත සුළු ජල ප්‍රමාණයක් එක තමයි මේ ප්‍රතික්‍රියා කරනවා කියලා දීලා තියෙන්නේ. එතකොට ඒ සුළු ජල ප්‍රමාණයක් යටතේ අපිට දීලා තියෙන නෝට් එකේ අපිට තියෙන්නේ දෙන්නයි. හරි. ඒ දෙන්නගේ විස්තරේ මම කිව්වා. එතකොට මේකේ තියෙනවා P1 කියන එක්කෙනා ජාල සහ සංයුජ ව්‍යුහයක් ඇති සංයෝගයක් හදනවා කියලා. හරි ජාල පැහැදිලිනේ? ජාල සහ සංයුජ ව්‍යුහයක් ඇති සංයෝගයක් හදනවා. එතකොට අපි ඉගෙන ගත්තා ජාල කියලා හිටන් මේ මන්දන යටතේදී ජාල ಜಾති කීපයක්. හරි අයනික දැලිස් ජාල ඉගෙන ගත්තා සහ සම්මුද ජලිස් ජාල ඉගෙන ගත්තා. හරි
12 ළමයි තාම ඉගෙන ගත්තේ නැද්ද දන්නේ නැහැ. හරි. ඒගොල්ලන්ට මේ ජාල කියන එක මේ පොත්වල රිසෝස් බුක් එකේ තියෙන හොඳටම. හරි. බන්ධන රිසෝස් බුක් එකේ හොඳටම තියෙනවා මේවා කාගෙන්වත් ඉගෙන ගන්න මහ ලොකු දේවල් නෙමෙයි. ඔයගොල්ලන් ඕ ලෙවල් වලදී කරපු ඒවා. හරි. සහසංයෝජ ජාල විදිහට තියෙනවා සමපරමාණුක දැලිස් සහ දැලිස්ස කියන්නේ ජාලය කියන දැලිස් ව්‍යුහය කියන්නේ ජාලය කියන එකමයි. හරි. ඔතන සමපරමාණුක දැලිස් පරමාණුක දැලිස් තියෙනවා විෂම පරමාණුක දැලිස් තියෙනවා සම්පරමාණුක දැලිස් තියෙනවා විෂම සම්පරමාණුක දැලිස් සහ විෂම පරමාණුක දැලිස් තියෙනවා. හරිද? සහසංයුජ ජාල යටතේ. හරි සමපරමාණුක දැලිස් වලට අපිට හම්බ වෙනවා මොනවද? දියමන්ති, මිනිරන් කියන ಜಾති දෙක. හරි ඔයගොල්ලන් මේ දෙක ඉගෙන ගන්න. මිනිරන් සහ දියමන්ති ඉගෙන ගන්න ඕලෙවල් වලටත් හැබැයි ඕලෙවල් වලට වඩා වැඩියෙන් පොඩ්ඩක් ඉගෙන ගන්න මොකද්ද? මේගොල්ලන්ගේ මුහුම්කරණය. මුහුම්කරණය. එතකොට දියමන්ති වල මුහුම්කරණයේ කාබන් පරමාණුක මුහුම්කරණය කියන එක බන්ධන පාඩමේදී මේ දන්නවා දැන් ළමයි මුහුම්කරණය මොකද මේ සමාන බන්ධන හදා ගන්න ඕනේ. ඒ නිසා දැන් මුහුම්කරණයත් කියලා දෙන්න ගියොත් අමාරු වෙනවා. බලමු තේරෙන්නේ නැති ළමයි හිටියොත් ආයෙ කරන්න බලමු. එහෙම තේරෙන්නේ නැති අය මට කමෙන්ට්ස් දාන්න. හරි. එතකොට මෙතන මෙයාගේ මුහුම්කරණය sp3 වෙනවා දියමන්ති වල. ඒ නිසා එයා ඉන්නේ චතුස්සලීය ව්‍යුහයක් විදිහට තියෙන්නේ සහ සංයුජව තමයි බැඳිලා තියෙන්නේ මේගොල්ලන්. එතකොට මේ ශක්තිමත් ඊටම ශක්තිමත් ජාලයක් විදිහට සහ සංයුජ දැරිසක් ස්පටිකමේ දැරිසක් හදනවා. හරි. ඊට පස්සේ මිනිරන් කියන එක්කෙනාගේ කාබන් මුහුම්කරණය වෙනස් වන්නේ ඒක විතරයි ඔලෙවල් වලින් වෙනස් වෙන්නේ. අනිත් ලක්ෂණ ටික මේ තියෙනවා එහෙම. එතකොට කාබන්ගේ මුහුම්කරණය මෙතන sp2 වෙනවා. ඒ නිසා නොමුහුම් පීකාක්ෂිකයක යක්ක ඉලෙක්ට්‍රෝනයක් තියෙන ඉලෙක්ට්‍රෝන තියෙනවා. sp2 මුහුම්කරණයක් මේකේ තියෙන්නේ. එතකොට ඔන්න ඉලෙක්ට්‍රෝනය නිසා තමයි මෙයාට මේ මිනිරන් වලට විශේෂ ලක්ෂණ හම්බෙලා තියෙන්නේ. මොනවාද කරන්ට් එක ගෙනියන්න පුළුවන් තාපසන්නයනය කරනවා මේ ඒ ගතිගුණ හම්බෙලා තියෙන්නේ මේ මිනිරන්ට ඔන්න ඉලෙක්ට්‍රෝන ඒ එක නිසා නොමුහුන් වෙච්ච. හරි. එතකොට මේ මිනිරන් තියෙන්නේ අර බෙන්සින් වගේ ෂඩාස්ත්‍රාකාර ව්‍යුහය විදිහට තමයි මෙයා ඉන්නේ. වලලු විදිහට ඉන්නවා. එතකොට මේ වලලු ස්තර විදිහට තමයි මේ විදිහට බැඳලා තියෙන්නේ. හරි. ඔය විදිහට බැඳලා තියෙන්නේ. එතකොට ඔය මිනිරන්ගේ මම නිකන් මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. මේ සහසංයුජ ජාල කිව්වහම අපිට ඕවා ටික මතක් වෙන්න ඕනේ. හරි. එතකොට මිනිරන් ඔය විදිහට ඉන්නවා. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා විෂම පරමාණුක දැලිස් යටතේ. විෂම පරමාණුක දැලිස් යටතේ අපි ගන්නෙ මේ හොඳම උදාහරණය ගන්නෙ සිලිකන් ඩයොක්සයිඩ් විෂම පරමාණුක දැලිස් යටතේ. හරි. දැන් මේ අපිට ගන්න පුළුවන් BNුත් විෂම පරමාණුක දැලිස් යටතේ ඉගෙන ගන්න බෝරෝන් නයිට්‍රයිඩ් BN කියන එකනත් ගන්න පුළුවන්. මෙයා මේ මිනරන් වල ව්‍යුහයම තමයි මේකේ තියෙන්නේ. හරි. එතකොට BN ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට එනවා කවුද? මේ සිලිකන් ඩයොක්සයිඩ් තියෙන මෙන්න මෙහෙම සිලිකන් ඩයොක්සයිඩ්ගේ ව්‍යුහය ඇත්තට මම ඇන්දොත් ඕක අපිට තියෙන නිසා දැන් මේ ප්‍රශ්නෙට අදාළ නිසා මම අඳින්නම් ඒකේ තියෙන විදිහ මෙන්න මෙහෙම සිලිකන් ඉන්නවා. හරි. සිලිකන් ඩයොක්සයිඩ් ඔක්සිජන් දෙකක් තියෙනවනේ. හරි. එතකොට මෙතන ඔහොම ඔක්සිජන් ඉන්නවා. හරි. ඊට පස්සේ ආයෙ සිලිකන් ඉන්නවා. ඔහොම ඔක්සිජන් ඉන්නවා. හරි. මේ එක සිලිකන් එකකට ඔක්සිජන් පරමාණු 4ක් සම්බන්ධ වෙනවා. හරි. ඔහොම ඔක්සිජන් පරමාණු 4ක් සම්බන්ධ වෙනවා. ඔහොම. හරි. ඔහොම සම්බන්ධ වෙලා චතුස්සලීය ව්‍යුහයක් හදාගෙන තමයි ඉන්නේ. හරි. ඔක්සිජන් පරමාණු 4ක් මෙයාට සම්බන්ධ වෙලා. ඔය විදිහට ඉන්නවා. මේ සිලිකන් ඩයොක්සයිඩ් මේ මොනවාද එතකොට සහසංයුජ බන්ධනකින් බැඳලා තියෙන සහසංයුජ යෝධ දැලිසක් විදිහට තමයි ඉන්නේ. ඒ නිසා තමයි යට ඔය විශේෂ ලක්ෂණ ටික හම්බෙලා තියෙන්නේ. හරි. ඒ විදිහට එහෙනම් මේ A කියන එක්කෙනා සිලිකන් කියන එක්කෙනා සිලිකන් කියලා පැහැදිලි. එහෙනම් අපිට එයාගේ සමීකරණය ලියන්න තියෙන්නේ. දැන් ඔක
එතකොට සිලිකන් හොයාගත්තා. ඊට පස්සේ සිලිකන් අඩු වතුරත් එක්ක හදනවා ප්‍රබල ඒකභාෂ්මික අම්ලය. මොකද්ද ප්‍රබල ඒකභාෂ්මික අම්ලය අපිට ආවේ? ප්‍රබල ඒකභාෂ්මික අම්ලය ආවේ හැමතැනදී හැදුවේ HCl නේ. මෙතන ක්ලෝරයිඩ් එක දැම්ම HCl හැදුවා. එහෙම HCl හදපු නැති තැනක් එකක් තියෙනවා ඕකේ. මොකද්ද? මේ NCl3 වතුරට දැම්මහම NCl3 වතුරට දැම්මහම හදනවා ඇමෝනියා හෝ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක HOCl තමයි හදන්නේ. හරි අනිත් හැම තැනකදීම HCl හදලා තියෙනවා. හරි එහෙනම් ඔයගලන්ට මේ විශේෂත්වයක මතක තියාගන්න. ඒකතන HCl නෙමෙයි HCl හදනවා HOCl කැඩිලා. හරි ඊට කලින් අපි ලියන්නේ HOCl හදනවා කියලා. හරි HOCl හදනවා කියලා. එනිසා ඒක මතක තියාගන්න. එතකොට ප්‍රබල ඒකභාෂ්මික අම්ල. එහෙනම් අපි ඒ අඳුනගත්තා. ඒ කියන්නේ සිලිකන් ක්ලෝරයිඩ් SiCl3 Cl4 SiCl4. ඊට පස්සේ B කියන එක අඳුන ගන්න තියෙන්නේ මේකේ ඔයගලන්ට හම්බ වෙන එකම වායුව ඒ ලෙවල් වලට මොකද්ද රතු ලිට්මස් නිල් ගන්වන වායුවක් විදිහට කිව්වොත් ඇමෝනියා. එහෙනම් මේ B කියන එක අපිට කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් නයිට්‍රජන්ගේ ක්ලෝරයිඩ් එක තමයි තියෙන්නේ. එහෙනම් මේ වැඩිපුර ජලය දැම්මහම නයිට්‍රජන් ක්ලෝරයිඩ් හැදෙන්න දැන් මේගොල්ලන් දීලා තියෙන වායුවක් හදනවා කියලානේ. එහෙනම් අපි ලියන්න ඕනේ ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ ඇමෝනියා වායුව හදන විදිහට. හරි. ඊට පස්සේ ඊගාවට කියනවා විරංජන ලක්ෂණ සහිත සංයෝගයක්. ඔය කියලා තියෙන්නේ එහෙනම් කා ගැනද? HOCl ගැන. හරි. එහෙනම් ওই විදිහට තමයි ප්‍රශ්නේ අපි විග්‍රහ කරගන්නේ. හරි. ඔගොල්ලන් මේවා ලියන්න පුරුදු වෙන්න පළවෙනියට ලියනකොට මේවා ලියන්න විවරණයක්. හරි කොහොමද මෙයාව ගත්තේ? ජාල සහ සංයුජ ව්‍යුහයක් ඇති සංයෝග. දැන් මම කියලා දුන්නානේ. ඒ විදිහට ලියන්න පුරුදු වෙන්න. එතකොට නොදන්න කෙනෙක්ට කියලා දෙන විදිහට ලියන්න. හරි විවරණය ලියනවා කියන්නේ ඒක. නොදන්න කෙනෙක් මේක බැලුවහම තේරෙන විදිහට ලියන්න මේ විවරණය ලියන්න. හරි එතකොට තමයි පුළුවන් එන්නේ මතක හිටින්න. ඊට පස්සේ හරි. ඊට පස්සේ B හොයාගත්තා. එහෙනම් C කියන එක ගැන හොයාගන්න අපිට තියෙනවා ත්‍රිභාෂ්මික අම්ලයක්. ත්‍රිභාෂ්මික අම්ලයක්. ත්‍රිභාෂ්මික අම්ලයක් කවුද හම්බුනේ අපිට? හරි. ඒක මතක තියාගන්න ඕනේ. ත්‍රිභාෂ්මික අම්ලයක් අපිට බහුලව හම්බ වෙන්නේ කවුද? ත්‍රිභාෂ්මික අම්ලය H3PO4 තමයි අපිට හම්බ වෙන ත්‍රිභාෂ්මික එහෙනම් මෙයා හම්බ වෙන්න නම් මොනවටද වැඩිපුර වතුර දාන්න ඕනේ? PCl5 වලට. නේ? PCl5 වලට වතුර දැම්මහම තමයි වැඩිපුර වතුර දැම්මහම තමයි H3PO4 හම්බ වෙන්නේ. හරි. අඩුවෙන් වතුර දැම්මහම හම්බ වෙන්නේ POCl3. POCl3. එතකොට මෙයාගේ ඔක්සිජන් අංකය ධන 5යි. මෙතන හැදෙන එක්කෙනාගේ ඔක්සිජන් අංකය ධන 5යි. හරි. එතකොට ඒ විදිහට මෙයාගේ අම්ලය එනවා. හරි. එතකොට ත්‍රිභාෂ්මික අම්ලය. එහෙනම් අපි C හොයාගන්න ලේසි. ඊට පස්සේ ප්‍රබල ඒකභාෂ්මික අම්ලය කියන්නේ ඉතුරු එක්කෙනා HCl හම්බ වෙනවා. හරි. එතකොට ලේසි. ඉතින් මේ ටික හොඳට මතක තිබුණා නම් මේක ලියුව හැකි. නැත්තම් එහෙම ලියන්න බෑ. හරි. ඒ කියන්නේ තව දේවල් වැටෙනකොට ඕවා අමතක වෙලා යනවා. හරි. ඒ නිසා මේවා අනිවාර්යෙන් කරන්න. එතකොට D කියන එක හොයාගන්න අපිට දීලා තියෙන. දැන් මේක බලමුකෝ අපි මේ අපි ඉගෙනපු තියරි වල මේක නැහැ. හරි. උගන්වන්න තියෙන තියරි වල නැහැ. අලුතෙන් ඔය දාලා තියෙන හිතලා ලියන ළමයෙකුට ලියන්න. හරි. එතකොට කියනවා ආම්ලික KMnO4 ද්‍රාවණයක් අවර්ණ කරන වායුවක්. හරි. ආම්ලික KMnO4 ද්‍රාවණයක් අවර්ණ කරන වායු මොනවද? අපි දන්නේ. අවර්ණ කරන වායු. මොනවද අපි දන්න? එතකොට අපි හිතන්න ඕනේ මොනවද වායු අපි දන්න මේක අවර්ණ කරන වායු ටික. අපි වායු ගැන ගත්තොත් වායු ටික ඕගොල්ලන් ෂෝට් නෝට් ගහගෙන තියාගන්න ඕනේ වායු අපිට හම්බෙච්ච වායු ටික. හරි. වායු ගැන විස්තරේ හොයලා ෂෝට් නෝට් ගහන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙන්න මේ පොතක තිබුණා මෙන්න මේ විදිහට අපිට වායු ටික හම්බ වෙන වායු ටික ඔන්න ඔහොම මේ විදිහට ගහගත්තා නම් හරි. පේනවද මන්ද? ඔයගලන්ට ඕන නම් මම කියන්නේ මේකේ ෆොටෝ එකක් එවන්න පුළුවන් මට. හරි. එතකොට ওই විදිහට ගහගන්න.
වායු ටික. එතකොට ලේසි. හොය හොය දඟලන්න ඕනේ නැහැ. නෝට් එක දැන් P ගොනුව D ගොනුව ගත්තා වායු ටික ගත්තා. ෂෝට් නෝට් එක ගැහුවා. මේකේ බලමු ඔක්සිජන් ගැන තියෙනවා හයිඩ්‍රජන් ගැන තියෙනවා. එතකොට මේකේ කියන්නේ මොකද්ද? KMnO4 අවර්ණ කරන්න ඕනේ. හරි KMnO4 අවර්ණ කරනවා කියන්නේ යම්කිසි වායුවකට පුළුවන් නම් KMnO4 අවර්ණ කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? KMnO4 ගේ දම් පාට නැති කරන්න ඕනේ. KMnO4 ගේ දම් පාට Mn නිසා හම්බෙලා තිනවා. හරි මේක නැති කරන්න ඕනේ Mn ධන දෙකට යවා ගන්න පුළුවන් වායුවක් වුණා නම් හරි. හරි. එතකොට ඔය හිතලා ලියන්නත් පුළුවන් ඉතින්. මේක නම් හිතලා ලියන්න පුළුවන්. එතකොට මෙහෙම වායුව අපිට හම්බෙලා තියෙනවා SO2 සහ H2S වායු ಜಾති දෙක. SO2 සහ H2S වායු දෙක තමයි මතක් වෙන්න ඕනේ. හරි ඔවා කරලා පුරුදු නම් මතක් වෙනවා. හරි දැන් මේක කියනවා වායුවක් අවර්ණ කරන වායුවක්. හරි. එතකොට මෙතන KMnO4 වලට SO2 දැම්මොත් මොකද්ද වෙන්නේ කියලා බලමුකෝ. මෙතන ධන 7 ධන 2ට යනවා. හරි. එතකොට මෙයා ඔක්සිහරණය වුණා. ඔක්සිහරණය වුණා. ඔක්සිකරණ අංකය අඩු වුණා. එහෙනම් මේ දාන වායුව ඔක්සිකරණය වෙන්න ඕනේ. ඔක්සිකරණය කියන්නේ මෙතන ධන 4 තියෙන්නේ. ඔක්සිකරණය වුණාම මොකද වෙන්නේ? ඔක්සිකරණය වුණාම මෙයා ඉලෙක්ට්‍රෝන ගන්න එපා. එහෙනම් මෙයාගේ ඔක්සිකරණ අංකය අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට බිඳුවට යන්න. හරි. එහෙම නැත්තම් මෙතන ඍණ 2ට යන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ගත්තාම මේ ධන 4 තියෙන ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණ ගත්තාම වෙන්න ඕනේ එක්ක සල්ප හදන්න ඕනේ. එහෙම නැත්තම් සල්ෆයිඩ් එක හදන්න ඕනේ. හරි. දැන් මෙයාගේ මොකද්ද වෙන්නේ? මෙයාගේ වැරදුනා නේද? මට වැරදුනා. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන අරන් හරියන්නේ නැහැ. මෙයා ඉලෙක්ට්‍රෝන ගත්තානේ. එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕන. මේ පැත්තට යනවා නම් ඉලෙක්ට්‍රෝන ගන්නවා. මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනේ. නේ? ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනේ. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන්න ඕනේ. හරි? ඔක්සිකරණය වෙන්න ඕනේ. එතකොට මෙතන ධන 4 එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ ධන බව වැඩි වෙන්න ඕනේ. ඔක්සිකරණාංකය වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙයා ධන 6ට තමයි යන්න ඕනේ. හරි ධන 6ට තමයි යන්න ඕනේ. එතකොට ධන 6ට යන්න පුළුවන් H2SO4 2- සල්ෆේට් වලට තමයි යන්න ඕනේ. ඊට පස්සේ මෙයාගේ ඍණ 2 ඔක්සිකරණාංකය තියෙන්නේ. එහෙනම් මෙයාට ඉලෙක්ට්‍රෝන පිට කරලා හදන්න පුළුවන් දෙකක් මොනවද? සල්ප හදන්න පුළුවන්. හරි ඉලෙක්ට්‍රෝන පිට කරලා තවත් ඉලෙක්ට්‍රෝන පිට කරොත් ආයේ මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරොත් ආයේ මෙතන ධන 4ට යන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන 4ට යන්න පුළුවන්. නේ? ඔන්න ධන 4 SO2 හදන්න පුළුවන්. ඊටත් තවත් ඉලෙක්ට්‍රෝන පිට කරනවා ධන 6ට යන්න පුළුවන්. නේ? එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන අරගෙන උපරිමයේ ඉන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන ටික පිට කරන්න පුළුවන්. හරි පිට කරලා අර වැඩි ඔක්සිජන් අංක වලට යන්න පුළුවන්. එතකොට දැන් මෙතන KMnO4 දැම්මහම මේගොල්ලන් කියන්නේ මොකද්ද? මේගොල්ලන් කියන්නේ අවර්ණ වායුවක් KMnO4 ආම්ලික KMnO4 ද්‍රාවණයක් අවර්ණ කරන වායුවක්. අවර්ණ කරනවා මිසක් සල්ප හදනවා කියලා හිතන් කියන්නේ නැහැ. හරි KMnO4 දැම්මහම. හරිද? KMnO4 දැම්මහම සල්ප හදනවා කියන්නේ නැහැ. එහෙනම් අපි H2S දැම්මොත් මෙතන සල්ප හදනවා. SO2 දැම්මොත් සල්ප හදන්නේ නැහැ. සල්ෆේට් වලට යනවා. හරි? සල්ෆේට් වලට යනවා. හරි ඒ KMnO4 දැම්මහම මේ වායුවට මෙයා පිට කරන මේ D කියන එක්කෙනා පිට කරන වායුවේ ලක්ෂණ තමයි ඒ දීලා තියෙන්නේ. හරි එහෙනම් අපි D කියන ක්ලෝරයිඩ් එකට ජලය දැම්මහම පිට කරන වායුව KMnO4 අවර්ණ කරන වායුවක්. එහෙනම් අපි මේ වායුව SO2 විදිහට අඳුන ගන්නවා ඔය විදිහට. හරි SO2 විදිහට අඳුන ගන්න. දැන් මෙතන කිව්වනම් එහෙම ඒගොල්ලන් ආම්ලික KMnO4 ද්‍රාවණයක් අවර්ණ කරන අවර්ණ නෙමෙයි මෙතන දම් පාට අවර්ණ කරන අතර සල්ප අවක්ෂේප වේ කියලා කිව්වනම් මෙතන කිරි පාට අඳුරු
අවන් අඳුරු ආවිලකතාවයක් ඇති කරනවා කියලා හිතන් කිව්වනම් එහෙනම් ඒ වායුව වෙන්නේ H2S. හරි නේද? පැහැදිලිද ඒක? එතකොට මෙතන මේ පිට කරන වායු මේ D කියන එක්කෙනා පිට කරන වායුව තමා මේ SO2 කියලා හඳුනගත්තේ. ඊට පස්සේ කියනවා D කියන එක්කෙනා තව ජලය දැම්මාම හදනවලු කලිල ඝනයක්. කලිල ඝනයක්. කලිල ඝනය කියලා ඊටන් අපි ඉගෙන ගන්නේ සල්පනේ. දැන් මෙතන SO2 පිට කරනවා නම් SO2 පිට කරනවා නම් සල්පනේ මෙතන තියෙන එක්කෙනා. එහෙනම් මෙතන හැදෙන්න ඕනේ කලිල ඝනයේ සල්ෆර්. එහෙනම් මෙතන D කියන එක්කෙනාගේ මූලද්‍රව්‍ය අපි සල්ප විදිහට අඳුනගත්තා දැන්. ඊට පස්සේ එයාගේ ක්ලෝරයිඩ් එක SCl2 විදිහට අඳුනගත්තා. ওই විදිහට තමයි අපි තර්ක කරන්නේ. හරිද? හරි. ওই විදිහට තර්ක කරන්න ඕනේ මේ දීලා තියෙන විස්තරෙත් එක්ක. හරි. ඒවා ඉතින් එකපාරට මතක් වෙන්න නම් හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි මේකේ අහනවා A B C සහ D හඳුනා ගන්න රසායනික සූත්‍ර දෙන්න. හරි. එහෙනම් දැන් අපි මූලද්‍රව්‍ය නෙමෙයි ලියන්න ඕනේ. දැන් මේ B C කියලා අරන් තියෙන්නේ මොනවද? P ගුණයේ මූලද්‍රව්‍ය වලට අයත් ක්ලෝරයිඩ්. සමහර ළමයින් දැන් මූලද්‍රව්‍ය ටික අඳුනගත්තයින් පස්සේ මතක නැහැ මේ දීලා තියෙන ක්ලෝරයිඩ් ගැන විස්තරේ ලියන්න කියලා. ඒගොල්ලන් ලියනවා A කියන්නේ මොනවද? සිලිකන්, B කියන්නේ නයිට්‍රජන් ඔහොම කියලා ලිව්වම ලකුණු හම්බෙන්නේ අපරාධේ මහන්සි. ඒතකොට මේකේ දීලා තියෙන ප්‍රශ්න තේරුම් ගන්නත් ඕනේ. ප්‍රශ්න තේරුම් අරගෙන ලියන්න ඕනේ. එතකොට A කියන එක්කෙනා සිලිකන් ක්ලෝරයිඩ් විදිහට SiCl4 විදිහට ලියන්න ඕනේ. A කියන එක්කෙනා ඊට පස්සේ B කියන එක්කෙනා NCl3 විදිහට ලියන්න ඕනේ. C කියන එක්කෙනා PCl5 විදිහට ලියන්න ඕනේ. නේ PCl3 ලියුවා නම් එහෙම වැරදි. ෆොස්ෆරස් අඳුනගන්න මේ ත්‍රිභාෂ්මික අම්ලයෙන් තමයි අපි ඒක අඳුනගන්නේ. PCl5 එයාගේ උපරිම ඔක්සිකරණ අංකයේ තියෙන ක්ලෝරයිඩ් එක. ඊට පස්සේ D කියන එක්කෙනා ගන්නෙ අපි උගන්වපු මේ සැරේ නම් ඉගෙනුවමව වෙනදා ඕක කරන්නේ නැහැ. මොකද මේ අපි රිසර්ච් බුක් එකේ දීලා නැහැනේ සල්ෆර් ක්ලෝරයිඩ් එක. ඒ නිසා මේක මම කිව්වනේ හරි. එහෙනම් මේක S සල්ෆර් වල ක්ලෝරයිඩ් එක SCl2 විදිහට ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අහනවා තුලිත රසායනික සමීකරණ දෙන්න කියලා. අපි ලියමු බලන්න තුලිත රසායනික සමීකරණ. ලියමු බලන්න. තුලිත රසායනික සමීකරණය පළවෙනි එක කොහොමද ලියන්නේ? ඒතකොට අඩු ජල ප්‍රමාණයක් ඇත්තේ SiCl4 ධන අඩු H2O හැදෙනවා 4යි Cl ධන SiO2 sorry හරි එතකොට මේක ලික්විඩ් එකක් මේක ලික්විඩ් මේක AQ එනවා එතකොට ඕගොල්ලන් බැලන්ස් කරගන්න බැලන්ස් කරාම මෙතන 4 හිටන් එනවා ඔය විදිහට ලියන්න ඕන තුලිත රසායන සමීකරණය මම කිව්ව හැම වෙලාවෙම තුලිත කරේ නැත්නම් ලකුණු බිඳුවයි තුලිත නැත්තම් ලකුණු 0. මේක තුලිත නැහැ. මේක තුලිත නැහැ. ඇයි? මේ හයිඩ්‍රජන් තුලිත නැහැ මේ. මෙතන දෙකයි තියෙන්නේ මේ පැත්තේ 4ක් තියෙනවා. එහෙනම් මෙතෙන්ට අඩු කිව්ව ලකුණු හම්බෙන්නේ නැහැ. දෙක ලිව්වොත් විතරයි සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ. නැත්තම් භාග ලකුණු නැහැ මේවට ලකුණු 0යි. හරි මෙතන දෙක දැම්මේ නැත්තම්. බැලන්ස් කරන්න ඕනේ හැම වෙලාවෙම සමීකරණ ලිව්වොත් බැලන්ස් කරන්න ඕනේ දෙපාරක් බලන්න චෙක් කරන්න ලකුණු ගන්නවද නැත්නම් නිකන් ඉන්නවද කියලා. නැත්නම් ලියන්න නැතුව හිටියනම් ඒත් හරියි. හරි ඊට පස්සේ අපිට එනවා ඊට පස්සේ දැන් මෙයා ওই පළ දෙක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි B ලිව්වොත් B එන්නේ කවුද එතකොට? මේ A සඳහා B සඳහා ලිව්වොත් කවුද B අපි අඳුනගත්තේ නයිට්‍රජන්. NCl3 ධන ඔයගොල්ලන් ලියන්න පුළුවන් H2O හැදෙන්නේ කවුද? දැන් මේකේ කියනවානේ වායුවයි හැදෙන්නේ කියලා. එහෙනම් අපි වායුව ලියමු. ඇමෝනියා ධන අනිත් එක්කෙනා
ප්‍රබල ඒක භාෂ්මික විරංජනී සහිත සංයෝගය HOCl. HOCl. හරි. ඊට පස්සේ බැලන්ස් කරන්න. එතකොට මෙතන ක්ලෝරින් 3ක් තියෙනවා. ක්ලෝරින් 3ක් තියෙනවා. ඒ නිසා මෙතෙන්ට 3 දාන්න ඕනේ. හරි. එතකොට ඔක්සිජන් 3ට මෙතෙන්ට 3 දාන්න ඕනේ. බලන්න ඊට පස්සේ හයිඩ්‍රජන් තුරිතයිද කියලා. හයිඩ්‍රජන් මෙතන 6යි මේ පැත්තේ 6යි. හයිඩ්‍රජන් හරි ඔක්කොම හරි බැලන්ස්. හරි. ඊට පස්සේ ඊගාව එක ලියන්න. දැන් ඔයගලන්ට පුළුවන් ඇතිනේ C කවුද? PCl5 එක මෙතන කියලා දාන්න වැඩිපුර ජලය. ධන H2O වැඩිපුර ජලය එක හදනවා මොකද H3PO4 ධන HCl. හරි HCl. ඊට පස්සේ බැලන්ස් කරන්න ඕන. බැලන්ස් කරාම මෙතෙන්ට එන්න ඕනේ. සීල් 5ක් තියෙන නිසා මෙතෙන්ට 5 දාමු. හරි ඊට පස්සේ කීයද හයිඩ්‍රජන් ඔක්සිජන් 4ක් තියෙනවා. නේ ඔක්සිජන් 4ක් තියෙනවා. එහෙනම් මෙතෙන්ට 4 දැම්මම බලන්න හයිඩ්‍රජන් බැලන්ස්ද කියලා. නැත්නම් හයිඩ්‍රජන් තොරිත කරලා ඔක්සිජන් බැලන්ස්ද කියලා බලන්න. හරි. එතකොට ඔය විදිහට තොරිත වෙලා යනවා. මෙතන 6යි මෙතන 5යි 8යි මෙතන 8යි හරි. ඊට පස්සේ ඊගාව එක්කෙනා D දැන් මේ C හරි D වලට එනවා කවුද සල්පනේ අපි හොයාගත්තේ සල්පල ක්ලෝරයිඩ් එක ඒ වැඩිපුර H2O එතකොට මේකේ හදනවා කියනවා මොනවද SO2 ගෑස් ධන සල්ප අවක්ෂේප වෙන කල්ල ඝනයක් හදනවලුනේ ආයි හදනවා ප්‍රබල ඒක භාෂ්මික ආම්ල HCl. හරි දැන් බැලන්ස් කරන්න. බැලන්ස් කරාම මොකක්ද එන්නේ? බැලන්ස් කරන්න මෙතන සල්ප දෙකක් තියෙනවා. එතකොට මෙතෙන්ට දෙකක් එන්න ඕනේ. දෙකක් හදලා තියෙනවා. එතකොට ක්ලෝරින් මේ පැත්තේ 4ක් තියෙනවා. මෙතන 4ක් එන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට දෙකක් එන්න ඕනේ වතුර. ওই විදිහට බැලන්ස් කරනවා. හරිද? හරි. ක්ලියර් නැත්නම් අහන්න. හරි. එතකොට තොරි සමීකරණ ටික අපි ලිව්වා D සඳහා. ඊට පස්සේ අපි ඊගා පාර්ට් එකට යනවා ওই විදිහට. ඊට පස්සේ මේ බලමු. තුන්වෙනි පාර්ට් එක කියනවා පහත සඳහන් ප්‍රතික්‍රියා සඳහා තොරි සමීකරණ දෙන්නලු. P1 කවුද දැන් P1 හදපු එක්කෙනා කවුද? P1 කියන්නේ මෙන්න මෙයානේ නේ. SiO2 සිලිකන් ඩයොක්සයිඩ් P1. හරි P1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියාව. අපි කියවනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න නැහැ වීදුරු බඳුන් වල කියලා වීදුරු ඒව දාලා වීදුරු මූඩියකින් වහන්නේ නැහැ කිව්වා. නේ? හේතුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා කිව්වා. නේ? මතකයි නේද? අපි තුන්වෙනි ආවර්තය ඔස්සේ හරහට කරද්දී නෝට් එකේ ඇති ඔයගොල්ලන්ගේ තුන්වෙනි ආවර්තයේ හරහට කරද්දී මතක ඇති ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මික ස්වභාවය කියලා දෙනකොට කියලා දුන්නා මේ සිලිකන් ඩයොක්සයිඩ් වීදුරු හදන්න ගන්නවා. ඒ නිසා සිලිකන් ඩයොක්සයිඩ් මේ මොනවද වීදුරු භාජන වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා වීදුරු මූඩියකින් වහන්නේ නැහැ කිව්වා. ඇයි? වීදුරු මූඩිය හයි වෙනවා කියලා. මතක ඇති. එතකොට අපි මේ නෝට් එක පෙරලා ඉතින් බලන්න ඕනේ. ওই කතන්දර කියන්නේ ඒකයි. හොයාගන්න ලේසියි. එතකොට මේ නෝට් එකේ ඔයගලන්ට දීලා ඇති මේ විදිහට සිලිකන් ඩයොක්සයිඩ් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දීලා තියෙන ප්‍රතික්‍රියාව. එහෙම නැති වුණත් ඔයගලන්ට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එතකොට මේ අපි ලියන්නේ මෙයා දුබල අම්ලයක් නිසා දුබල ආම්ලික ගුණ තියෙනවා. හරි. මෙතන වාෂ්මයක් දැම්මාම හැදෙන්න ඕන ලවණයක් සහ ජලය. හරි. මේක හොයන්න ඕනේ නැහැ. ඉතින් ඕන තියෙන තැනත් බලන්න පුළුවන්. හරි කොහොමද අපි ලියන්නේ එතකොට? ලියන්නේ ඒකේ ප්‍රශ්නෙට උත්තරේ
සිලිකන් ඩයොක්සයිඩ් සොලිඩ් එක ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එතකොට ඕගලන්ට මේකේ දැන් අපි මෙතන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ක්ලෝරින් වගේ ගත්තාම උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක වෙන විදිහකට ප්‍රතික්‍රියා කරනවා. තනුක එකක් එක්ක වෙනම ප්‍රතික්‍රියා කරනවා. ඕගලන්ට කිය ක්ලෝරින් එක ක්ලෝරින් එක කොහොමද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්න කියලා ඉගෙනුවා අපි. තත්ත්ව දෙකක් හම්බුණා. එතකොට දැන් මෙහෙම මේකේ එහෙම තත්ත්ව දෙකක් නැහැ. ඒ නිසා අපිට එක ප්‍රතික්‍රියාවයි ලියන්න තියෙන්නේ. දැන් හිතන්නකෝ මෙතන මේ P1 අපිට හම්බුනේ ක්ලෝරින් කියලා. එතකොට අපි සමීකරණ දෙකම ලියන්න ඕනේ. හරි. උණු සාන්ද්‍ර ලියලා හිටන් මේ අනිත් එකත් ලියන්න ඕනේ. එහෙම නැත්නම් ලියන එකක් ලියන්න කියලා තිබුණා නම් සමීකරණයක රසායන සමීකරණයක සමීකතුලිත රසායනික සමීකරණ ලියන්න. එතකොට දෙකම ලියන්න වෙනවා. කරන ලියන්න. හරි. තත්ත්ව අනුව ලියන්න වෙනවා. තත්ත්ව දෙක දාලා ලියන්න වෙනවා සමීකරණ දෙකම. එතකොට තමයි සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ. නැත්තම් හම්බ වෙන්නේ භාගයයි. දැන් මෙතන නම් එහෙම ගැටලුවක් නැහැ. අපිට මෙතන තත්ත්ව දීලා එහෙම තත්ත්ව අණු කියලා දීලත් නැහැ. එහෙම වෙනසක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මෙතන සෝඩියම් එහෙනම් සිලිකන්ගේ මෙතන ධන 4 තියෙන ඔක්සිජන් අංකය ලවණය ලියන්න. සෝඩියම් එක ලවණය. හරි. ධන 4 වෙන ඔක්සිජන් දාන්න මෙතන. මොකක්ද එන්නේ? මෙතන 3 දාලා ඍණ 6යි මෙයාට දැන් 2 දැම්ම නම් එනවනේ. හරි. සෝඩියම් සිලිකේට්. හරි. සෝඩියම් සිලිකේට්. හරිනේ. හරි. ඊට පස්සේ වතුර. ඔක්සිජන් අංකය මෙතන ධන 4ට හදාන්න. ලවණය. හරි ඒ විදිහ තමයි හදන්නේ. පාඩම් කරන්න හැම එකම බෑනේ ඉතින් පොඩි මේවා තර්කේ ගන්න පුළුවන්. මෙයාගේ ඔක්සිජන් අංකය වෙනස් වෙන්නේ ප්‍රශ්නයක් දැම්මම. මෙයාට ආම්ලිකුණේ නිසා තමයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු ඊගාව එක්කෙනා P3. කවුද P3 අපි ලිව්වේ? දැන් ඔන්න P3 එහෙම වරද්දලා තියෙනවනම් මේවා ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. තේරුණාද? අන්න ඒකයි මේ ප්‍රශ්න තියෙන භයානකම මුල හරියට අල්ලගන්න ඕනේ. මොකද්ද P3 අපි අහුනේ P3 P1 P2 P1 P2 P3 කියන්නේ ඇමෝනියා වෙන්නේ නැති ඇමෝනියා දැන් මේකේ අපි මේ ලියද්දි මේකේ ලියද්දි ඔයගලන් ලියන්න ඕනේ මේ මොනවද හම්බෙලා තියෙන්නේ කියලා. ජාල ව්‍යුහේ P1 ඒවා ලිව්වේ නැත්නම් ලකුණු දීලා නැතුව ඇති. මගේ ස්ක්‍රීන් එක බලමු. ඒවා ලියන්න ඕනේ. මේ තියෙන ලියලා මේ පේනවා ඇති. මේ සිලිකන් ඩයොක්සයිඩ් SiO2 කියන්නේ P1 කියලා වරහන් නැතුව දාන්න ඕනේ. නැත්නම් එහෙම හම්බෙන්නේ නැහැ. P1 P2 අඳුන ගන්නත් එපා. මෙතන P2 මෙයා වරහන් ඇතුලේ. ඊට පස්සේ මෙතන මෙයාගේ ඇමෝනියා P3 මෙයා P4 ඒවා ලියන්න ඕනේ. ඊට පස්සේ මෙතන මෙයා P5 මෙතන HCl P6 ඊට පස්සේ SO2 P7 මෙයා P8 සහ මෙයා P9 විදිහට යන්නේ. P9 හරි. එතකොට P6 P9 දෙන්න සමානයි. නේ? එතකොට ඒ තැන් වලදී ඔක ලියන්න ඕනේ. දැන් ඔන්න P3 වලට තමයි අපිට කියන්නේ ඇමෝනියා එක්ක ලියන්න කියලා. P3 මොනවාද? ඇමෝනියා එක්ක මැග්නීසියම්. ඇමෝනියා එක්ක මැග්නීසියම් ලිව්වහම මොකද්ද හම්බ වෙන්නේ? මොකද්ද හම්බ වෙන්නේ? ඇමෝනියා එක්ක මැග්නීසියම් ලිව්වහම හයිඩ්‍රජන් වායු හම්බ වෙනවා. ඇමෝනියම් නයිට්‍රයිඩ් හැදෙනවා කියන එක මතක් වෙන්න ඕනේ. S කෝණුවට කියලා දුන්නා. නේ? ලිතියම් ප්‍රතික්‍රියා කරනවා ඇමෝනියා එක්ක. මැග්නීසියම් ප්‍රතික්‍රියා කරනවා ඇමෝනියා එක්ක. ඒවා මතක් වෙන්න ඕනේ. මැග්නීසියම් දාන මතක නැත්තම් ඔන්න නෝට් එක පෙරලා බලන්න. අනිත් ඒවා එක කොහොමද? සෝඩියම් එක කොහොමද? මැග්නීසියම් නයිට්‍රයිඩ් දාන H2 ගෑස්. ඔය විදිහට දැන් ඔක බැලන්ස් කරන්න.
බැලන්ස් කරේ නැත්නම් ලකුණු නැහැ. බැලන්ස් කරාම කොහොමද එන්න ඕනේ? මෙතන නයිට්‍රජන් 2යි මෙතෙන්ට 2යි. ඔක්සිකරණ වලින් බැලන්ස් කරන්නත් පුළුවන් ඈ. ඔක්සිකරණ ඔක්සිහරණ වලින්. එතකොට මෙතන හයිඩ්‍රජන් 3යි. ඔය විදිහට එතකොට මෙතන මැග්නීසියම් මෙතනට 3ක් එනවා. ඔය විදිහට බැලන්ස් කරලා ලියන්න. එතකොට ඔය මම උත්තරේ ලිව්වේ 3 මේ ලක්කම් 3 දෙවෙනි ප්‍රශ්නෙට. හරි. ඊට පස්සේ තියෙනවා P7 සමග ආම්ලික K2Cr2O7. P7 කියවේ කවුද? මේ SO2. SO2 එක මේක ලියන වෙන ගොඩාක් තැන්වලදී K2Cr2O7 ධන H+ ආම්ලික තත්ත්වය. ඔය විදිහට යනවා. දැන් එතකොට මොකද්ද වෙන්නේ? අපි ආම්ලික මේ ඩයික්‍රෝමේට් කියලා දැක්ක හැටි මොකද්ද වෙන්නේ? මේකේ ඔක්සිකරණ ඔක්සිහරණ මතක් වෙන්න ඕනේ. මෙයාගේ තියෙන්නේ මේ ධන 6 ඔක්සිකරණ අංකය. හරි. 12 ළමයි දන්නවා දැන්. දන්නේ නැති අය ඉන්නවද දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. ඉතින් ආයි කියලා දෙන්න. ඕන ඉන්නවනම් දාන්න බලන්න. කවුරුත් දාන්නේ නැහැ නේ. බලන්න. හරි. එතකොට මෙතන ධන 6 ඔක්සිකරණ අංකය යන්නේ කීයටද? ධන 3ට. ධන 3ට යන්නේ. කොළ පාට වෙනවා. හරි තැඹිලි පාට කොළ පාට වෙනවා SO2 ගෑස් එක යවුවහම. හරි කොළ පාට වෙනවා. ඒකේ ධන 3ට යනවා. ඒක චක්‍රේ වගේ මතක තියාගන්න. ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් ක්‍රෝමේට් Cr2O7 උත් යන්නේ එහෙමයි CrO4 2- යන්නේත් ඔය විදිහට. හරි ධන 3ට යන්නේ. හරිද? එතකොට SO2 වලට මොකද වෙන්නේ? මේක අනිවාර්යෙන් සිද්ධ වෙනවා නම් මෙයා දැන් මොකද වෙලා තියෙන්නේ? ඔක්සිකරණ අංකේ පල්ලෙහා බහැලා. ඒ කියන්නේ ඔක්සිහරණය වෙලා. ඔක්සිහරණය වෙලා ඉලෙක්ට්‍රෝන අරගෙන. ඔක්සිහරණය වෙලා එක ක්‍රෝමියම් එකකින් නම් 3ක් ඉලෙක්ට්‍රෝන අරගෙන තියෙනවා. දෙකක් තියෙන නිසා 6ක් එයා අරගෙන තියෙනවා. 6ක් ඉලෙක්ට්‍රෝන ඔක්සිහරණය වෙලා. හරි ඉලෙක්ට්‍රෝන 6ක්. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන අරගෙන නම් මෙයා ඉලෙක්ට්‍රෝන දෙන්න එපා එහෙනම්. එහෙනම් මෙතන ධන 4 තියෙන එක්කෙනා කීයටද යන්න ඕනේ? අනිවාර්යෙන් SO4 2- වලට. SO4 2- වලට යන්න මෙතන ධන 6 ඉන්නේ. හරි. දැන් මෙතන අපි මේ පොටෑසියම් අපි අයින් කරමුකෝ දැනට. හරි. අයනික සමීකරණය ලියමු. පොටෑසියම් අයින් කළා දාලා. හරි. ඊට පස්සේ මෙතන හයිඩ්‍රජන් තියෙනවා. ඒ නිසා මේ පැත්තේ H2O හැදෙනවා. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් මේ දීලා තියෙනවද? නම් දෙකක් දීලා තියෙනවා. දෙකයි ඉලෙක්ට්‍රෝන ඔක්සිකරණය වෙලා තියෙනවා. හරි. එහෙනම් මේ ඔක්සිකරණ ඔක්සිහරණ බැලන්ස් වෙන්න මොකද කරන්න ඕනේ? මේක 3ෙන් වැඩි කරන්න. හරි. දැන් මෙතන ඕගොල්ලන් මෙතන ඉලෙක්ට්‍රෝන 6ක් ගත්තා නේද? එතකොට මෙතෙන්ට 2 දාගන්න. නැත්නම් ඔක අමතක වෙනවා ඈ. මෙතන දෙන්නෙක් නිසා දෙන්නෙක් ඉන්නවනේ. අපි එක්කෙනෙක් ගලවන්න බෑනේ. Cr2O7 විදියට තියෙනකොට මෙතන 2ක් හැදිලා ඉලෙක්ට්‍රෝන 6 කියලා දාගන්න. නැත්නම් ඒක අමතක වෙලා යයි. ඊට පස්සේ මෙතන 3 වැඩි කරන් තියෙන. එහෙනම් මෙතන අපි 3 දැම්මා. මේවා කරලා තියෙන්නේ 3 දැම්මා. දැන් ඔන්න ඔක්සිකරණ ඔක්සිහරණයේ බැලන්ස් ඊට පස්සේ අනිත් පරමාණු ටික බලලා හිටන් බැලන්ස් කරන්න තියෙනවා. සල්ප බැලන්ස්. හරි. ඊට පස්සේ බලන්න ඔයගොල්ලන් මේ පැත්තේ ඔක්සිජන් 6ක් තියෙනවා. 6යි මෙතන 7යි කීයද? 13යි. ඔක්සිජන් 13යි. මෙතන 4ක් ගිහින් තියෙනවා. ඒ විදිහට බැලන්ස් කරන්න ඔක්සිජන්. එතකොට ඒ බැලන්ස් කරගන්න. ඔක්සිකරණ ඔක්සිහරණ. හරිද? ඔය හැදෙන පළ ටික. නැත්නම් මේක බැලන්ස් කරගන්න. හරි. ඊගාව එකක් බලමු. ඔක බැලන්ස් කරගන්න.
ඊට පස්සේ ගත්තොත් මේක ඊගා B පාර්ට් එකක් බලමු. B පාර්ට් එක කියනවා ඇලුමිනියම් සල්ෆේට් වල තියෙනවද? ඇලුමිනියම් සල්ෆේට් සහ සල්ෆියුරික් අම්ලය සහ සෝඩියම් සල්ෆේට් සහ බේරියම් ක්ලෝරයිඩ් ලෙඩ් ඇසිටේට් සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජලීය ද්‍රාවණ අඩංගු PQRST සහ U පිළිවෙලින් නොවේ ලෙස ලේබල් කර ඇති බෝතල් ශිෂ්‍යයෙකුට ලබා දෙන ලදී. ඒවා හඳුනා ගැනීම සඳහා වරකට ද්‍රාවණ දෙක බැගින් මිශ්‍ර කිරීමෙන් ලැබුණු සමහර ප්‍රයෝජනවත් නිරීක්ෂණ පහත දක්වා ඇත. හරි. වරකට දෙක බැගින් මිශ්‍ර කරලා තියෙනවා. එතකොට අපිට ගහ ගන්න පුළුවන් මං කියලා දුන්නා වගුවක් ගහ ගන්න පුළුවන්. හරි වරකට දෙක බැගින් මිශ්‍ර කරලා තියෙන. ප්‍රයෝජනවත් නිරීක්ෂණ පහක් දක්වා ඇත. අපිට එතකොට මේ දීලා තියෙන මේ පිළිවෙලින් නෙමෙයි දීලා තියෙන්නේ. එතකොට මේ මෙන්න මේවා මතක් වෙන්න ඕනියා අපිට මේවා ටික දැක්කහම අපි ඇනායන විශ්ලේෂණය දැන් ඉගෙන ගත්තානේ. එතකොට මෙතන ඇලුමිනියම් කැටයන විශ්ලේෂණය ඇනායන විශ්ලේෂණය ඉගෙන ගත්තා. දැන් එහෙම දන්නේ නැති අය ඉන්නවා නම් අර මේනක සර්ගේ YouTube එකේ තියෙනවා. වීඩියෝ එක දාලා කැටයන විශ්ලේෂණය තිබුණා ඇනායන විශ්ලේෂණය තියෙනවා ඇති. මම දැක්ක කැටයන එක නම් තියෙනවා. ඇනායන එකත් ඇති එයා කරා. ඒක බලන්න. හරි බලලා ෂෝට් නෝට් එක ගහන්න. හරි. එතකොට මෙතන ඇලුමිනියම් දීලා තියෙනවා. ඇලුමිනියම් දැක්කහම ඔයගලන්ට මතක් වෙන්න ඕනේ ඇලුමිනියම්ගේ කතන්දර ටික. මොනවද ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක ජෙලටිනීය අවක්ෂේපයක්. මෙයා ඇලුමිනියම් ගත්තාම මෙයා උභයගුණී මූලද්‍රව්‍යයක්. උභයගුණී ලෝහයක්. ඊට පස්සේ දැන් සල්ෆියුරික් නම් හැමතැනම එනවනේ. හරි ඒක අපි තියමුකෝ. එතකොට මෙතන තයෝසල්ෆේට් දීලා තියෙනවා. තයෝසල්ෆේට් ඇනායන විශ්ලේෂණය යටතේ කියලා දෙනවා. තයෝසල්ෆේට් ඇනායන විශ්ලේෂණය යටතේදී කියලා දෙනවා. හරි. ඔයගොල්ලන්ට මම පෙන්නන මම ගහපු එකක් ෂෝට් නෝට් එක. ඊට පස්සේ බේරියම් ගත්තාම බේරියම් ක්ලෝරයිඩ් දීලා තියෙනවා. බේරියම් ගත්තාම බේරියම්ගේ තියෙන අවක්ෂේප වෙන අවස්ථා ටික. එතකොට ඒවා හොඳටම දැනගෙන තියෙන්න ඕනේ. ඒවා ෂෝට් නෝට් ගහලා හිටන් පාඩම් කරගන්න මේ බේරියම් ගැන හැමදාම අහනවා. බේරියම්ගේ සල්ෆේට් එක තනුක අම්ලවල දිය වෙන්නේ නැති අවස්ථාව වෙනවා. තනුක අම්ලවල දිය වෙන්නේ නැති එකම සල්ෆේට් එක විදිහට අපිට හම්බ වෙනවා බේරියම්ගේ සල්ෆේට් එක. හරි බේරියම් සල්ෆේට්. තනුක අම්ලවල දිය වෙන්නේ නැහැ යා. හරි තනුක අම්ලවල දිය වෙන්නේ නැහැ. හරි නැත්නම් අනිත් ඒවා දිය වෙනවා මේ අනිත් අවක්ෂේප දිය වෙනවා. තනුක අම්ලවල දිය වෙනවා. හරි මෙයාගේ බේරියම්ගේ සල්ෆේට් එක තනුක අම්ලවල දිය වෙන්නේ නැහැ. සුදු අවක්ෂේපයක් එන්නේ. හරි බේරියම් ගත්තාම හයිඩ්‍රොක්සයිඩ් එක අවක්ෂේපයක් විදිහට ගන්නෙ නැහැ අපි. බේරියම්ගේ කාබනේට් අවක්ෂේපයක්, බේරියම්ගේ ෆොස්ෆේට් අවක්ෂේපයක්, බේරියම්ගේ සල්ෆේට් අවක්ෂේපයක්. ඒ විදිහට ඔය මතක් වෙන්න ඕනේ. හරි. එතකොට බේරියම් ගැන මතක් වෙන්න ඕනේ. එතකොට මේ ඊට පස්සේ මේ ලෙඩ් ගැන ලෙඩ් පාවිච්චි කරනවා ලෙඩ් ඇසිටේට් පාවිච්චි කරනවා H2S හඳුන ගන්න මතක් වෙන්න ඕනේ ඕවා. H2S හඳුන ගන්න. H2S වායුව හඳුන ගන්න අපි ලෙඩ් සල්ෆේට් වලින් පොඟවපු කඩදාසියක් තමයි අල්ලන්නේ. මතක ඇති. ඒකට කළු පාට වෙනවා ඒක. කළු පාට ලෙඩ් සල්ෆයිඩ් හැදෙනවා. හරි ආයි මෙයාගේ ලෙඩ්ගේ අපි ඉගෙන ගන්න ඕනේ මෙයාගේ ලෙඩ් ක්ලෝරයිඩ් ලෙඩ් බ්‍රෝමයිඩ් ලෙඩ් අයඩයිඩ් කියලා හිටන් ක්ලෝරයිඩ් ටික තියෙනවා. හේලයිඩ ටික තියෙනවා. එතකොට ලෙඩ් ක්ලෝරයිඩ් ගත්තාම මෙයා සුදු පාටයි. ඒක මතක් වෙන්න ඕනේ. ලෙඩ් ක්ලෝරයිඩ් සුදු පාටයි. ලෙඩ් බ්‍රෝමයිඩ් කහ පාටයි. ලෙඩ් අයඩයිඩ් දීප්තිමත් ලස්සන කහ පාටක් තියෙන. රන්වන් කහ පාට කියලා හිටන් කියනවා. හරි. එතකොට මේ ලෙඩ්ගේ හේලයිඩ් ටිකේ විශේෂ ලක්ෂණය තමයි මොකද රත් කරාම දිය වෙනවා. රත් කරාම දිය වෙනවා. ඊට පස්සේ ඒක සිසිල් වුණාම ආයේ අවක්ෂේප වෙනවා. වෙන අවස්ථා අපිට හම්බෙන්නේ නැහැ. වෙන කාගවත් හේලයිඩ ගැන එහෙම කතා කරන්නේ නැහැ. ලෙඩ්ගේ මේ හේලයිඩ ගැන තමයි අපි කතා කරන්නේ. මේ
A level syllabus එකේ. හරි. ඒ නිසා ඒක මතක තියාගන්න ලෙඩ් ගැන ඇහුවොත් අහන්නේ ඔන්න ওই ටික. හරි. ඔව්. එතකොට මෙයාගේ අවක්ෂේප වෙන්නේ මොනවද? ඔක්සයිඩ් සුදු පාටයි, සල්ෆයිඩ් කළු පාටයි. හරි. ඔක්සයිඩ් කළු පාට එහෙම නෙමෙයි. හරි. එතකොට ලෙඩ් තල් සල්ෆේට් සුදු පාට අවක්ෂේපයක්. එතකොට මේ තල් සල්ෆේට් තියෙන නිසා ඔන්න ඔය කතන්දර ටික මතක් වෙන්න ඕනේ. එතකොට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තිනවා. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ මේ ඇලුමිනියම් අල්ලන්න කියන එක මතක් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ওই ටික කොහොම මතක් කරගෙන අපි දැන් තවදුරටත් දැන් විභාගෙදී නම් මේ වගුව මෙහෙම ගහගන්න වෙලාව යනවනේ වෙලාවත් එක සටනකින් තියෙන්නේ. හරි මේ ටටක් ගාලා ගහගන්න පුළුවන් නම් හරි. හරි ඊට වඩා පොඩක් බලන්න. දැන් ගහන්න. දැන් ඕගොල්ලන් විභාගෙ නෙමෙයිනේ. ඒ නිසා මේ වගුව ගහන්න මෙහෙම දෙපාරක් මේ ද්‍රාවණ දෙක බැගින් මිශ්‍ර කිරීමෙන් සමහර ප්‍රයෝජන ද්‍රාවණ මේ නිරීක්ෂණ හම්බ වෙනවා කියලා හිතන් දීලා තියෙනවානේ. ඒ නිසා ඕගොල්ලන් මෙන්න මෙහෙම වගුව ගහන්න. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යම්කිසි පිළිවෙලකට මේ සංයෝග ටික ලියාගෙන අනිත් පැත්තේ තේ පිළිවෙලට ලියාගෙන හරි ඊට පස්සේ මේ දෙන්න මික්ස් කරාම හම්බ වෙන දේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අපේ නිරීක්ෂණයක් එන්නේ නැහැනේ ප්‍රයෝජන නිරීක්ෂණයක්. හරි ඊට පස්සේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇලුමිනියම් සල්ෆේට් දැම්මහම මොකද වෙන්නේ? මොකද්ද හැදෙන්නේ මෙතන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙනවා. හරි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක. එතකොට මේ ලවණයක් දැම්මහම භස්මයකට මේ ලවණයේ තියෙන විස්ථාපනය කරන්න පුළුවන් යාට. හයිඩ්‍රොක්සයිඩ් එකට විස්ථාපනය කරන්න පුළුවන්. එතකොට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හම්බ වෙනවා. හරි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හම්බ වෙනවා. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ පොටෑසියම් සල්ෆේට් හම්බ වෙනවා. එතකොට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අපි දන්නවා සුදු ජෙලටිනිමේ අවක්ෂේපයක් හම්බ වෙනවා. එතකොට මේ සුදු ජෙලටිනිමේ අවක්ෂේපය ඔයගලන්ට තව ප්‍රශ්නයක දෙන්න පුළුවන්. මෙයාව දිය කරන්න පුළුවන් අම්ල වලින්. ඇයි? මෙයා උභයගුණී ලක්ෂණ තියෙන හයිඩ්‍රොක්සයිඩ් එකක් නිසා. හරි අපිට සිංක් හයිඩ්‍රොක්සයිඩ් උත් දිය කරන්න පුළුවන් අම්ල වලින්. ඇයි? ඒකත් උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එකක්. අපිට කැටයන් මම කියලා දෙන්නම් ඒ ටික 3D ගොනු කරද්දී ඒ ෂෝට් නෝට් එක හදන්න ඕනේ ඔයගොල්ලෝ. හරි මේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් ටික අඳුන ගන්න ඕනේ ඒ ලෙවල් වල හම්බ වෙන. හරි එතකොට අපිට කිව්ව හැකි දැන් අම්ලයක් දැම්මහම දිය වෙන්නේ නැති එක්කෙනෙක් කියන්නේ එයා උභයගුණී එක්කෙනෙක් නෙමෙයි. හරි අම්ලයක් අම්ලයක් දැම්මහම මෙයා කොහොම හයිඩ්‍රොක්සයිඩ් එක භාෂ්මික එක්කෙනෙක් ප්‍රතික්‍රියා කරනවා. ඔව් අවක්ෂේපය දිය වෙනවා උභයගුණී අම්ලයක් නෙමෙයි අම්ලයක නම් අනිවාර්යෙන් හයිඩ්‍රොක්සයිඩ් එක දිය වෙනවනේ. භස්මයක් දැම්මහම දිය වෙන්නේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් ඒවා. හරි භස්මයක් දැම්මහම වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම දිය වෙනවා උභයගුණී හයිඩ්‍රොක්සයිඩ්. හරිද? අන්න මට වැරදුනා අම්ලයක් දැම්මම ඕනම හයිඩ්‍රොක්සයිඩ් එකක් දිය වෙනවනේ. භස්මයක් දැම්මහම දිය වෙන්නේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එක. හරි ඔන්න මතක තියාගන්න එතන භස්මයක් දැම්මහම දිය වෙන්නේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එක. භස්මයක් දැම්මම. මෙයත් භස්මයක් තව භස්මයක් දැම්මහම දිය වෙන්නේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එක. හරිද? තව භස්මයක් දැම්මහම දිය වෙන්නේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එක. හරි. එතකොට මෙතන සුදු ජෙලටිනිමේ අවක්ෂේපයක් එන්නේ. ඊට පස්සේ අපි මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් H2SO4 දැම්මහම අම්ලය භස්මයක් ප්‍රතික්‍රියාව. හරි. පොටෑසියම් සල්ෆේට් හම්බ වෙනවා අපිට නිරීක්ෂණයක් හම්බ වෙන්නේ නැහැ එතන. හරි මෙයා ජලීය ද්‍රාවණයක්. ඊට පස්සේ මේ භස්මය දැම්මහම මෙතන හම්බ වෙන්නේ සෝඩියම් තල් සල්ෆේට් වලට පොටෑසියම් තල් සල්ෆේට් එතනත් අපිට අවක්ෂේපයක් මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන බේරියම් ක්ලෝරයිඩ් වලට දැම්මහම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හම්බ වෙන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එතනත් අවක්ෂේපයක් අපිට පැහැදිලිව දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ලෙඩ් ඇසිටේට් වලට දැම්මහම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එතන හම්බ වෙනවා ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් එක ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් එක අවක්ෂේපයක් සුදු පාට. හරි ඒවා දැනගන්න ඕනේ. හරි ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ටිකක් ගහලා දුන්න මෙන්න මේ විදිහට ඔයගලන්ගේ මෙන්න මේ පොතේ තියෙනවා මම ගන්නම්. හරි මෙන්න මෙහෙම ඔයගලන් ගහන්න වගුවක් පේනවද? හරි ඔන්න ඔය විදිහට මේ පැත්තේ කැටායන ටික ලියලා
මේ පැත්ත ඔය විදිහට කැටයන් ටික ලියලා අපිට හම්බ වෙන කැටයන් ටික. හරි තව හම්බුනහම ලියා ගන්නත් ඉඩ තියාගෙන ඔහොම ගහ ගන්න. හරි මේ පැත්තේ ලියා ගන්න ඇනායන ටික. හරි නයිට්‍රේට මේකේ දීලා තියෙන්නේ. ඇසිටේට, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, හයිඩ්‍රොක්සයිඩ්, කාබනේට්. හරි ඔය විදිහට ගහගත්තාම ලේසි. හරි තව තියෙනවා නම් මේකේ දීලා නැහැ තව සල්ෆේට් දීලා නැහැ. ඒවා ගහ ගන්න. හරි ඊට පස්සේ මේ හම්බ වෙන ඒවා ඔයගොල්ලන් මේක සම්පූර්ණ කරගන්න. අවක්ෂේපේ හම්බෙන් දැන් ප්‍රශ්න පත්‍ර කරද්දී අහුවෙනවනේ. හරි. එතකොට මේ අවක්ෂේප ටික හම්බ වෙන අවක්ෂේපයක් නම් අනිවාර්යෙන් ඊතලේ දාන්න ඕනේ යටට. ලකුණු දෙන්න එපා කියලා මම දැක්ක මාක් ස්කීම් එකේ දාලා තියෙනවා. අවක්ෂේපයක් නම් අනිවාර්යෙන් තුඩු සමීකරණය ලියද්දී යටට ඊතලේ දාන්න ඕනේ. නැත්නම් S කියලා දාන්න ඕනේ. නැත්නම් ලකුණු දෙන්න එපා කියලා හිටන් දීලා තිබුණා. මම පෙන්නන්නම්කෝ එක. එතකොට මේකේ අවක්ෂේපයක් එනවා නම් දැන් මේ ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක්. පළවෙනි කාණ්ඩේ හම්බ වෙන අවක්ෂේපය හම්බ වෙන්නේ නැහැනේ ඔක්කොම ජලයේ දිය වෙනවනේ. ඒ වුණා ලිතියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක, කාබනේට් එක, ෆොස්ෆේට් එක ජලයේ දිය වෙන්නේ නැහැ. දැන් මේකේ ෆොස්ෆේට් දීලා නැහැ නේද? ෆොස්ෆේට් මේකේ දිය වෙනවා කියලා අරන් තියෙන්නේ. ලිතියම්ගේ ෆොස්ෆේට් එක අවක්ෂේපයක්. හරි. ලිතියම්ගේ ෆොස්ෆේට් එක අවක්ෂේපයක්. හරි. එතකොට ඒවා ඔයගලන්ට මාක් කරගන්න පුළුවන් සුදු පාට අවක්ෂේප. එතන මේකේ වර්ණය ඕනනම් පාට පැන්සලක් අරගෙන මේ පාට කරලා ওই වගු ගහ ගන්න. එතකොට වර්ණවත් එක වර්ණෙත් එක්ක පේනවනේ. අවක්ෂේපයක් මේ වහවල් වර්ණය. පාට පැන්සල් පෙට්ටියක් අරගන්න. හරි. අරගෙන මේ ඒ පාට කළාම එහෙම නැත්නම් ඒ පාටින් ඊතලේ ගහන්න. පැටින් මේකෙන් හරි. එතකොට ඔයගොල්ලන් නියමයක් හදාගන්න මම මේ විදිහටයි ගහලා තියෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට ලේසි. නැත්තම් එතන වරහන් ඇතුලේ දාගන්න පාට. මේ වගේ මම දාලා තියෙන කහ පාට. බේරියම්ගේ ක්‍රෝමේට් එක කහ පාට අවක්ෂේපය. හරි. ඔය විදිහට දාගන්න. දාලා නැතිව සුදු. එහෙම මොනවා හරි ක්‍රමයකට දාගන්න. ඔය විදිහට දාගත්තාම ලේසි. හරි. එතකොට අපි ගත්ත ප්‍රශ්නෙට යමු. අර වගුව ගහ ගන්න වගුවනේ කතා කරේ. ඊට පස්සේ දැන් මෙතන මේ විදිහට ඕගලන්ට අවක්ෂේප ටික එනවා. මම මේ කියන්න ඕගලන් ලේසිනේ. එතකොට ඇලුමිනියම් ගත්තොත් මෙතන ආයි හම්බ වෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්ට දැම්මහම ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපයක්. මේ දෙන මික්ස් කරන්න මුකුත් නිරීක්ෂණයක් නැහැ. මේ දෙන මික්ස් කරන්න නිරීක්ෂණයක් නැහැ. එතකොට මෙතන ඇලුමිනියම් සල්ෆේට් හැදෙන්නේ. එකෙන් අපිට නිරීක්ෂණයක් එන්නේ නැහැ. ඊට පස්සේ බේරියම් ක්ලෝරයිඩ් දැම්මහම ඇලුමිනියම් සල්ෆේට් වලට බේරියම් සල්ෆේට් හැදෙනවා. යා සුදු පාට අවක්ෂේපයක්. තනුක අම්ල වල දිය වෙන්නේ නැති සුදු පාට අවක්ෂේපයක්. හරි. ඊට පස්සේ ලෙඩ් සල්ෆේට් හැදෙනවා. ලෙඩ් සල්ෆේට් සුදු පාට අවක්ෂේපයක්. ලෙඩ් ඇසිඩේට් වලට ඇමෝනියම් සල්ෆේට් දැම්මහම ඊට පස්සේ සල්ෆියුරික් අම්ලය දැම්මහම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට ඇලුමිනියම් සල්ෆේට් හැදෙන්නේ. ඒක නිරීක්ෂණයක් නැහැ අපිට පැහැදිලි. ඊට පස්සේ මෙතන සල්ෆියුරික් දැම්මට ඒකත් නිරීක්ෂණයක් නැහැ. නිරීක්ෂණයක් නැහැ ජලීය ද්‍රාවණයන්නේ මෙයාගේ හම්බ වෙන්නේ. හරි. එතකොට මෙතන සල්ෆියුරික් ඒක වැඩක් නැහැ කතා කරලා. ඊට පස්සේ මෙතන තනුක අම්ලයක් දැම්මහම තල් සල්ෆේට් වල තනුක අම්ලයක් දැම්මහම මොකද වෙන්නේ සල්ප සහ SO2 වායුව යනවා. හරි තනුක අම්ල ඕන එක සල්ෆියුරික් විතරක් නෙමෙයි. හරි තනුක අම්ලයක් දැම්මහම සල්ෆේට් වලට සල්ප අවක්ෂේප වෙලා SO2 යනවා. හරි. එතකොට ඔයගොල්ලන් වගුව සම්පූර්ණ කරගන්න. එතකොට බේරියම් සල්ෆේට් හැදෙනවා මොනවාද මෙතන H2SO4 බේරියම් ක්ලෝරයිඩ් වලට දැම්මහම දිය වෙන්නේ නැති බේරියම් සල්ෆේට් හැදෙනවා. හරි දිය වෙන්නේ නැති අවක්ෂේපයක්. තනුක අම්ල වල දිය වෙන්නේ නැති බේරියම් සල්ෆේට් හැදෙනවා. එතකොට මෙතන ලෙඩ් සල්ෆේට් හැදෙනවා. යා සුදු පාට අවක්ෂේපයක්. හරි. හරි බේරියම් සල්ෆේට් මොනවාද ලෙඩ් සල්ෆේට්. හැබැයි මෙයාගේ තනුක අම්ලය වැඩි වුණොත් දිය වෙලා යනවා යා. හරි. ඊට පස්සේ තල් සල්ෆේට් ගත්තාම පොටෑසියම් තල් සල්ෆේට් මෙතන ඔයගලන්ට ලියන්න පුළුවන්. තල් සල්ෆේට් වලට ආම්ලය දැම්මහම ආයෙ සල්ප හැදෙනවා. සල්ප සහ SO2 හැදෙනවා නේ.
ඊට පස්සේ මෙතන තල්සල්ෆේට් ඒ විදිහට ලියා ගන්න පුළුවන් බේරියම් තල්සල්ෆේට් කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. හරි ලෙඩ් තල්සල්ෆේට් කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. බේරියම් ක්ලෝරයිඩ් ගෙත් අපි දැන් දැම්මා ඔක්කොමනේ. ආයි කතා කරන්න දෙයක් නැහැ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් නෙමෙයි. බේරියම් සල්ෆේට් අවක්ෂේපයක්. හරි. හරි ඔය විදිහට ඔයගලන්ට මේ වගුව සම්පූර්ණ කරගන්න පුළුවන්. බේරියම් ක්ලෝරයිඩ් H2SO4 දැම්මම බේරියම් සල්ෆේට් ඊට පස්සේ තල් සල්ෆේට් එක බේරියම් ක්ලෝරයිඩ් සෝඩියම් තල් සල්ෆේට් දැම්මම ඔය විදිහට මේ වගුව ඔයගලන් දැන් ගහන්න විභාගෙන් නම් ගහන්න ඕනේ නැහැ. තේරුම් නැහැ. ඔයගලන් මේකේ අඳුනන ටික ගමු. අපි ඊට පස්සේ බලමු මේ වගුවත් එක්ක මේකේ මොනවද දීලා තියෙන දේවල් කියලා. හරි. හරි ඊට පස්සේ මේ වගුව පාවිච්චි කරන්න වෙනවා අපි ගහපු එහෙම නැත්නම් ඉතින් මේ පොඩි මනුමෙන් හිතන්නත් පුළුවන් T සහ R කියලා දැම්මහම පැහැදිලි ද්‍රාවණයක් එනවා T සහ R හරි දැන් අපි කියවනේ සුදු ජෙල්ටනිමි අවක්ෂේපය අපිට අඳුන ගන්න පුළුවන්නේ එන්නේ ඒක අඳුනගෙන එක්ක මේ T සහ S කියන දෙන්නගෙන් අපි ලකුණු කරගත්තොත් T සහ S කියන දෙන්නගෙන් මේ වගුවේ අපි ලකුණු කරගත්ත හැකි එහෙනම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක TS එන්න පුළුවන් T හෝ S එන්න පුළුවන් හරි අනිත් එක්කෙනා කවුද වෙන්න ඕනේ ඇලුමිනියම්ගේ ඇලුමිනියම් සල්ෆේට එක්ක T සහ එක්ක S එන්න පුළුවන් ඔන්න ඒ දෙන්න අඳුනගත්ත හැකි හරි එතකොට TS කියන්නේ මොනවද එක්ක ඇලුමිනියම් සල්ෆේට් එහෙම නැත්නම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා හිතන් ගන්න පුළුවන් හරි අන්න සුදු ජෙල්ට්‍රිමිය අවක්ෂේපේ හරිද ඊට පස්සේ දැන් මෙන්න මේ R කියන එක්කෙනා T එක දාලා තියෙනවනේ හරි T එක දාලා තියෙනවා R කියන එක්කෙනා T එක දාලා තියෙනවා R කියන එක්කෙනා T එක දැම්මහම අපි ගමුකෝ R කියන එක්කෙනා T එක මේ දෙන්න ගත්තොත් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇලුමිනියම් සල්ෆේට්නේ අපි ගත්තේ T සහ TOS කියලා හිටන් එතකොට R කියන ද්‍රාවණය දැම්මහම අපැහැදිලි ද්‍රාවණයක් එන්න ඕනේ. හරි. එතකොට අපි බලමු මෙයාට අපැහැදිලි ද්‍රාවණ ඇවිල්ලා තියෙන්නේ පැහැදිලි ද්‍රාවණ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ අවස්ථා ටිකේදී. හරි. මේ අවස්ථා ටිකේදී එනවා පැහැදිලි ද්‍රාවණ. බේරියම් ක්ලෝරයිඩ් දැම්මහම එනවා සුදු පාට අවක්ෂේපයක්. හරි. ලෙඩ් ඇසිටේට් දැම්මහම එනවා සුදු පාට අවක්ෂේපයක්. ඔන්න සුදු පාට අවක්ෂේප දෙකක් දානවා. එහෙනම් R කියන එක්කෙනා මේ අපි ගත්තොත් T කියන එක්කෙනා ඇලුමිනියම් සල්ෆේට් කියලා අරගෙන R කියන එක්කෙනා එහෙනම් වෙන්න බෑ මේ බේරියම් ක්ලෝරයිඩ් සහ ලෙඩ් ඇසිටේට් කියන දෙන්නෙන් එක්කෙනෙක් නේද? මෙයා T කියලා ගත්තොත්. අපි ගමු පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් T කියලා ගත්තොත් එතකොටත් මොකද වෙන්නේ? සුදු ජෙල්ට්‍රිනියම් ආක්ෂේපයක් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් R කියන එක්කෙනා අපිට ගත්තොත් දැන් මෙයා වයින් කරනවානේ ඇලුමිනියම් වයින් කරලානේ තියෙන්නේ ඇලුමිනියම් අපි ගත්තානේ එකකට TOS කියලා දැන් මෙයා T කියලා ගත්තොත් මෙයා අනිවාර්යෙන් S නේ එතකොට එන්නේ එතකොට මෙතන සුදු පාට අවක්ෂේප වෙනවා අනිත් අවස්ථාව හම්බ වෙන්නේ අවර්ණ ද්‍රාවණ මෙන්න මේ අවස්ථාව ඒ කියන්නේ H2SO4 දැම්මහම සෝඩියම් සල්ෆේට් දැම්මහම හම්බ වෙනවා. එතකොට මෙතන බේරියම් ක්ලෝරයිඩ් දැම්මහමත් හම්බ වෙනවා. මෙතන ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහමත් හම්බ වෙනවා. එතකොට R කියන එක්කෙනා පැහැදිලි ද්‍රාවණ වෙන්න බැරි එක්කෙනා තමයි මෙන්න මේක. ලෙඩ් වල R කියලා ගන්න බෑ. එතකොට මෙයා ගත්තොත් හරි අපි එහෙම තියමුකෝ. ඊට පස්සේ R වෙනවා ආයි U කියන එක T සහ S සුදු ජෙල්ට්‍රිනියම් අවක්ෂේපයක හරි U සහ R දැම්මහම සුදු අවක්ෂේපයක් එනවා. U සහ R දැම්මහම සුදු අවක්ෂේපයක් එනවා. හරිද? ඊට පස්සේ තව එකක් දීලා තියෙනවා සුදු අවක්ෂේපය රත් කළ විට කළු පැහැයක් ගනී. සුදු අවක්ෂේපය රත් කරාම අන්න එන්නේ ඒක මතක තියාගන්න. සුදු අවක්ෂේපය රත් කරාම කළු පැහැති අවක්ෂේපයක් එන්නේ තයෝසල්ෆේට් රත් කරාම විතරයි. හරිද? තයෝසල්ෆේට් රත් කරාම විතරයි. ඔතන ලෙඩ් තයෝසල්ෆේට් රත් කරාම වෙන තයෝසල්ෆේට් නෙමෙයි ලෙඩ් තයෝසල්ෆේට් රත් කරාම කළු පාට
අවක්ෂේපයක් එනවා. කළු පාට අවක්ෂේපයක් එනවා. එතන ලෙඩ් සල්ෆයිඩ් හැදෙනවා. හරි. ඔය සමීකරණය අපි ලියුවොත් පිළියම් බලන්න. ඕක ලියුවොත් අපිට මේක සිල් වලත් ওই විදිහමයි එන්නේ. සිල් වලත් එන්නේ ওই විදිහමයි. PB S2O3 කියන එක නා රත් කරාම PBS ධන PBS ධන හරි බලමු. මතක මෙන්න මේ විදිහට නේ මෙන්න තියෙන ෂෝට් නෝට් එකනේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන් ගහන්න නේ තා සල්ෆේට් හඳුනා ගැනීම මේ ලෙඩ් වල මේ පේනවද ලෙඩ් වල තයෝ සල්ෆේට් රත් කරාම තා සල්ෆේට් රත් කරාම මොකද වෙන්නේ ලෙඩ් සල්ෆයිඩ් කළු පාට අවක්ෂේප වෙනවා SO3 වායුව පිට වෙනවා තා සල්ෆේට් රත් කරාම SO3 යන්නේ හරි SO3 වායුව වෙනවා හරි එතකොට මේක සිල් වලත් ওই විදිහටමයි එන්නේ මේ සිල් වලත් එන්නේ මේ විදිහට මේක බැලන්ස් කරන්න වතුර දාන්න ඕනේ මේ පැත්තට ලෙඩ් තයෝසල්ෆේට් රත් කරාම කළු පාට අවක්ෂේපයක් සහ මෙතන සල්ෆියුරික් හැදිලා තියෙන මෙතන SO2 SO3 වායුව එනවා කියලා ගන්න පුළුවන් SO3 වායුව තමයි දැන් මෙයාගේ ඔක්සිජන් අංකය 19 නේ SO3 ගේ ඒ සල්ෆියුරික් වල 19 ඔක්සිජන් අංකය. එතකොට වායුව අපිට වෙනවා නම් එන්නේ SO3 වායුව කළු පාට අවක්ෂේප වෙනවා. හරිද? ඔය විදිහට තයෝසල්ෆේට් එක රත් කරාම එන දේ ඔය විදිහට ඔයගොල්ලන් දැනගන්න ඕනේ. හරි? එතකොට ඔය මතක තියෙන්න ඕනේ ආ. හරි? එතකොට අන්න ඒකෙන් අපිට අල්ලගත්ත හැකි කවුද? එතකොට අල්ලගන්න පුළුවන් P කියන්නේ කවුද කියලා. හරි P කියන්නේ කවුද කියලා අල්ලගත්ත හැකි. P සහ Q කියන්නේ එක්කෝ මොකද වෙන්න ඕනේ? එක්කෝ P වෙන්න ඕනේ lead acetate Q වෙන්න ඕනේ කවුද? සෝඩියම් තයෝසල්ෆේට්. P සහ Q අඳුර ගන්න පුළුවන්. අඳුර ගන්න කියන්නේ අපිට සැක කරන්න පුළුවන් lead P වෙන්න පුළුවන් කියලා. ඔව් ඊට පස්සේ තියෙනවා P සහ U අන්න P සහ U. ඉතින් P සහ U ඒ දෙන්න එකතු කරාම සුදු අවක්ෂේපයක් එනවා. සුදු අවක්ෂේපය රත් කරාම මොකද වෙන්නේ? ද්‍රාවණය වෙනවා. එහෙනම් මේ U කියන P සහ P අනිවාර්යෙන් වෙන්න ඕනේ කවුද? lead acetate වෙන්න ඕනේ. U කියන එක්කෙනා වෙන්න ඕනේ. දැන් මෙතනත් P හෝ U Q මේ lead acetate හෝ සෝඩියම් තයෝසල්ෆේට් කියලා ගන්න පුළුවන් කිව්වනේ. එහෙනම් මෙතන අනිවාර්යෙන් ලෙඩ් ගේ හින්ට් එකක් දීලා තියෙනවා. සුදු අවක්ෂේපයක් එනවා රත් කර විට ද්‍රාවණය වෙනවා. හරි එහෙනම් ගත්ත හැකි මෙතන U කියන එක්කෙනා බේරියම් ක්ලෝරයිඩ් වෙනකොට P කියන එක්කෙනා මොකද්ද වෙන්න ඕනේ? P කියන එක්කෙනා වෙන්න ඕනේ අනිවාර්යෙන් ලෙඩ් ඇසිටේට්. බලමු මේ දෙන්න මික්ස් කරාම කොහොමද වෙන්නේ කියලා. බේරියම් ක්ලෝරයිඩ් සහ ලෙඩ් ඇසිටේට්. හරි ලෙඩ් ඇසිටේට් කියන්නේ අවක්ෂේපයක් නෙමෙයි. මේ මොනවාද? බේරියම් ඇසිටේට් කියන්නේ බේරියම්ගේ ඇසිටේට් එක අවක්ෂේපයක් නෙවෙයි.
හරි බේරියම්ගේ ඇසිටේට් එක අවක්ෂේපයක් නෙවෙයි. හරි. එතකොට මෙතන ලෙඩ් ක්ලෝරයිඩ් විතරයි තියෙන්නේ. ලෙඩ් ක්ලෝරයිඩ් රත් කරාම ද්‍රාවණය වෙනවා. සිසිල් කරාම අවක්ෂේප වෙනවා. එහෙනම් අපිට එතන P කියන එක අඳුනගත්තා. P කියන එක ලෙඩ් ඇසිටේට් කියලා අඳුනගත්තා. එහෙනම් මෙතන P කියන එක ලෙඩ් ඇසිටේට් වුණොත් R කියන එක සුදු අවක්ෂේපයේ එන්න මොකද්ද වෙන්න ඕනේ? R කියන එකේනා යන්න ඕනේ කවුද? ලෙඩ් එක බලමුකෝ P කියන එක ලෙඩ් ඇසිටේට්. එතකොට U කියන එක නා බේරියම් ක්ලෝරයිඩ්. හරිද? බේරියම් ක්ලෝරයිඩ්. එතකොට බේරියම් ක්ලෝරයිඩ්ගේ සුදු අවක්ෂේපණය මේකෙන් හොයාගන්න පුළුවන්. බේරියම් ක්ලෝරයිඩ් එක්ක සුදු අවක්ෂේප වෙන්නේ කවුද කියලා හිතන් මෙතනින් අල්ලගන්න පුළුවන්. හරි මේ වගුව ගහගත්තම ඔයගලන්ට හිමින් සැරේ විග්‍රහ කරගන්න පුළුවන් කොහොමද හදන්නේ. දැන් මෙන්න මේ දෙන්න අඳුනගත්තයින් පස්සේ P කියන එක හොයාගත්තා, U කියන එක හොයාගත්තා. එහෙනම් U එක්ක R දැම්මා මේ R දැම්මා ආය සුදු පාට අවක්ෂේපයක් එනවා. එතනින් අල්ලගන්න පුළුවන් ඔයගලන්ට R කියන්නේ කවුද කියලා. හරි. R කියන්නේ කවුද කියලා අඳුනගත්ත හැකි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගුවත් එක්ක බලන්න. වගුවත් එක්ක බලන්න මේ වැඩේ කරන්න අමාරුයි ඉතින් මේ බලන්න. කොහොමද කියලා එතකොට R වෙන්නේ මෙතන මේ R වෙන්නේ බේරියම් ක්ලෝරයිඩ්ට සුදු අවක්ෂේපයක් එන්නේ R කියලා මෙතන බේරියම් සල්ෆේට් මේ මොනවාද බේරියම් සල්ෆේට තමයි උතන එන්නේ. ඒතර මෙතන R කියලා එන්නේ සල්ෆියුරික් අම්ලය. බලන්නකෝ. තව මෙතන P කියන එක්කෙනාට P කියන එක්කෙනා කවුද? ලෙඩ් ඇසිටේට්. ලෙඩ් ඇසිටේට්ගේ සුදු අවක්ෂේප වෙන්නේ එකක් ලෙඩ් ක්ලෝරයිඩ් හදනවා මේ බේරියම් ක්ලෝරයිඩ් දැම්මම අනිත් එක්කෙනා තමයි අවක්ෂේප වෙන්නේ ලෙඩ් ඇසිටේට් අවක්ෂේප වෙනවා ඇලුමිනියම් සල්ෆේට් දැම්මම. හරි ඇලුමිනියම් සල්ෆේට් දැම්මමත් අවක්ෂේප වෙනවා ආයේ සල්ෆියුරික් දැම්මමත් අවක්ෂේප වෙනවා සුදු පාට අවක්ෂේපයක් එනවා. ඔය විදිහට අපිට අඳුන ගන්න පුළුවන් R කියන එක්කෙනා සල්ෆියුරික් අම්ලය කියලා. හරි P ලෙඩ් ඇසිටේට් U කියන එක්කෙනා මොනවාද බේරියම් ක්ලෝරයිඩ් එතකොට Q කියන එක්කෙනා ඔය විදිහට අඳුනගත්තා අපි සල්ෆේට් කියලා නේ Q අඳුනගත්තා සල්ෆේට් කියලා නේ ඊට පස්සේ U කියන එක්කෙනා අපි දන්නවා කවුද U කියලා අඳුනගත්තේ බේරියම් ක්ලෝරයිඩ් නේ එහෙනම් බේරියම් ක්ලෝරයිඩ් එක සුදු ආක්ෂේපයක් දෙන්නේ R කියන එක්කෙනා P කියන එක්කෙනාත් R කියන එක්කෙනාට දැම්මහම ඔය සුදු පාට අවක්ෂේප වෙනවා මේ R කියන එක්කෙනා සල්ෆියුරික් වෙනවා. හරි එහෙනම් T සහ S කියන එක්කෙනා අපිට T වෙන් කරගන්න අමාරුයි TS වෙන් කරගන්න අමාරුයි ඒ නිසා එක්කෝ T එන්න පුළුවන් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් අනිත් එක්කෙනා කවුද ඇලුමිනියම් සල්ෆේට්. හරි ඒ දෙන්න එක්කෙනෙක් ඒක පැහැදිලිව වෙන් කරන්න බෑ. ওই විදිහට තමයි අපිට ගන්න පුළුවන් එන්නේ. හරිද? ඊට පස්සේ ඉහත හතරෙහි දක්වා ඇති එක් එක් ප්‍රතික්‍රියාව සඳහා තුරිත රසායනික සමීකරණ දෙන්න කියලා තියෙනවා. එතකොට අපි ලියන්න ඕනේ. මේක ඔයගලන්ට වගුව තේරුණාද දන්නේ නැහැ. ආයි පාරක් ගහන්න මේක. ගහලා පැහැදිලිව සුදු පාට අවක්ෂේප වෙන තැන් ගහන්න. ගහලා මොනවද තයෝසල්ෆේට් එහෙම આવොත් ඒගොල්ලන් දී වෙනවා අම්ලය වල මොනවදයි සුදු ජෙලටිනියම් ආක්ෂේපය ඇලුමිනියම්ගේ කිව්වා. එතකොට මේ බේරියම් ක්ලෝරයිඩ් එන එක්කෙනා ගත්තාම එයා රත් කරාම දී වෙනවා කිව්වා. ඒ නිසා ඒක අඳුන ගන්න පුළුවන්. මේ බේරියම් ක්ලෝරයිඩ් නෙමෙයි මොනවද ලෙඩ් ක්ලෝරයිඩ් එක.
ලෙඩ් ක්ලෝරයිඩ් එක ගත්තාම ඒකේ ලක්ෂණේ මං කිව්වා එන්නේ ඒ ලක්ෂණ ටික අනුව ඔයගොල්ලන් මේ වගුවෙන් සහ මේකත් එක්ක තර්ක කරලා අහන්න. තේරෙන්නේ නැත්නම් ආයෙ කියන්න මම තව ටිකක් කියලා දෙන්නම් මේ අනිත් දවසේ මේක කොහොමද අපි ගත්තේ කියලා. එතකොට ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේකේ සමීකරණ ටික ලියන්න. අපි සමීකරණ ටික ලියමු බලන්න එහෙනම්. මේකේ කියනවා ඉහත 1 සිට 6 දක්වා ඇති එක් එක් ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායන සමීකරණ දෙන්න කියලා. හරි. තුලිත සමීකරණ දෙන්න කියලා. හිතන් කියනවා. අපි බලමු 1 කියන එක මොකද්ද වෙන්න ඕනි කියලා. එතකොට T කියන එක අපි ගත්තොත් T කියන එක අපි ගත්තොත් මොනවද ගන්න පුළුවන් කිව්වේ අපි T ට එක්කෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙම නැත්නම් ආයෙ ගත්තා ඇලුමිනියම් සල්ෆේට්. ඇලුමිනියම් සල්ෆේට්. ඔය විදිහට. හරි. මේ දෙක එක්කම අපිට ලියන්න පුළුවන්. එතකොට R කියන එක අපි අඳුනගත්තා H2SO4 කියලා. H2SO4 කියලා. එතකොට මෙයාගෙන් එන එක අපි ලියා ගන්න පුළුවන්. ලේසි අම්ල භස්මයක් නිසා පොටෑසියම් සල්ෆේට් ධන H2O. හරි. එතකොට ඕගොල්ලන් මෙතන අවක්ෂේපයක් නැත්තම් AQ කියලා දාන්න නැත්තම් අවක්ෂේප නැත්තම් AQ කියලා නොදැම්මත් අවක්ෂේප තියෙන තැන් පල්ලෙහාට ඊතලේ දාන්න. මේකේ කියලා තියෙන මේ බලන්න. මාකස් ස්කීම් එකේ කියලා තියෙනවා සැලකිය යුතුයි අවක්ෂේපයක් යනුවෙන් පල්ලෙහාට දක්වන්න කියලා. හරි සටහන දීලා තියෙනවා අවක්ෂේපය යටට ලෙස හෝ S ලෙස පෙන්විය යුතුය. එසේ නොමැති නම් ලකුණක් අඩු කරන්න. හරි. එතකොට ඔයාලා ලියලත් දැනගෙනත් මේ ලකුණු අඩු කරගන්න එපා. හරි. යටට ඊතාලේ දාන්න නැත්නම් මේ සොලිඩ් එක හැදෙනවා කියලා ලියන්න. S කියලා ලියන්න. හරි. එතකොට මේකේ ලියන්න පුළුවන් ආයේ ඇලුමිනියම් සල්ෆේට් H2SO4 දාන එකේ තේරුමක් නැහැ අපිට ලියන්න දෙයක් නැහැ ඒකේ. මේක ලියන්න වෙනවා. මේ සමීකරණය ලියන්න වෙනවා. හරි. 1. ඊට පස්සේ දෙවෙනි එක එන්නේ P සහ R. P සහ R. එතකොට P කියන එක අපි අඳුනගත්තා ලෙඩ් ඇසිටේට් Pb CH3 COO minus ලෙඩ් ඇසිටේට් එහෙම නැත්නම් ඒගොල්ලන් දීලා තියෙන විදිහ ලිව්වත් ගැටලුවක් නැහැ PbAc2 මේක ලියන්න ඕනේ නැහැ ඔහොම ලිව්වනම් ඇති ධන එතකොට කවුද R කියන්නේ H2SO4 හැදෙනවා PbSO4 solid එක ඔහොම යටට ඊතලේ දාන්න ධන ඇසිටික් අම්ලය. හරි. එතකොට මෙතන ඇසිටික් ලියන්න ඔයගලන්ට පුළුවන්. HAC කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් CH3 COOH කියලා ලියන්නත් පුළුවන්. ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. ඔය විදිහට ලියන්න පුළුවන්. එතකොට මේක බැලන්ස් කරගන්න මෙතෙන්ට දෙකක් එන්න ඕනේ නේද? මෙතෙන්ට දෙකක් එන්න ඕනේ. ලෙඩ් හරි සල්ෆේට් හරි හයිඩ්‍රජන් හරි හරි. එතකොට බැලන්ස් කරගන්න. බැලන්ස් කරේ නැත්නම් ලිව්ව හා සමානයි නොලිව්ව. ඊට පස්සේ 3 ගත්තොත් අපිට T කියන එක්කෙනාගේ ප්‍රශ්නයක් නේ T එක්ක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ඇලුමිනියම් සල්ෆේට් විදිහට ගන්න ඕනේ. හරි. ඇලුමිනියම් සල්ෆේට් විදිහට ගන්න ඕනේ. ඒ දෙන්නටම ලියන්න. S කියලා හිටන් ගත්තේ කවුද එතකොට? ඒක ලියුව හැකියි. මොකද්ද S කියලා T හෝ S අපි මේ ගත්තේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරි ඇලුමිනියම් සල්ෆේට් හරිනේ. එතකොට මෙතන 2යි මේකේ 3යි ආවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්
solid සුදු ජෙල කියලා දැම්මා. ඔහොම දැම්මම ඇති ලකුණු දෙනවා ඈ. මම ආක්ෂේපයකුත් දාන්න. ආයි හම්බ වෙනවා මෙතන එහා පැත්තේ potassium sulfate. හරි ඔච්චරයි හම්බ වෙන්නේ. potassium sulfate. එතකොට මේක බැලන්ස් කරන්න. බැලන්ස් කරන්න. මෙතන ඇල්ුමිනියම් 3ක් තියෙනවා. මෙතෙන්ට 3 දැම්මා. මෙතෙන්ට 2 දැම්මා. බලන්න දැන් බැලන්ස්ද කියලා. බැලන්ස් නේ. හරි. ඊට පස්සේ හතරවෙනි පාර්ට් එක U සහ R. U කියලා ගත්තේ කවුද එතකොට? බේරියම් ක්ලෝරයිඩ් නේ. බේරියම් ක්ලෝරයිඩ් ධන බේරියම් ක්ලෝරයිඩ් ධන U සහ R. R කියන්නේ H2SO4. හරි. එතකොට මෙතන හැදෙනවා බේරියම් සල්ෆේට් solid එකක් යටට අවක්ෂේප ධන I මොකක්ද හැදෙන්නේ? HCl HCl නේ හැදෙන්න තියෙන්නේ වෙන මොකුත් හැදෙන්න බෑනේ. H එකක් දෙක Cl එක බැඳෙනවා. බේරියම් සල්ෆේට්. බැලන්ස් කරන්න. එතකොට මෙතන දෙකක් එන්න ඕනේ. එතකොට බැලන්ස් නේ. හරි. හරි. තේරෙන්නේ නැත්නම් කියන්න ඕනේ මයික් ඔන් කරලා. ළමයි ඉන්නවද දන්නේ නැහැ මම කිව්වට. ඊට පස්සේ කියනවා පස්වෙනි එකේ P සහ Q සුදු අවක්ෂේපය රත් කළ විට කළු පැහැයක් ගනී. එතකොට අපි සුදු අවක්ෂේපයේ සෑදීම. සුදු අවක්ෂේපයේ සෑදීම. පහ මොකක්ද කියන්නේ? සුදු අවක්ෂේපය හැදෙනවලු P සහ Q. P කිව්වේ ගත්තේ ලෙඩ් ඇසිටේට් නේ. PbAc2 කියලාම දාන්නම් මම. ධන P එහා ආයෙන්නේ Q නේ. Q කියන්නේ සෝඩියම් thiosulfate. හරි. සෝඩියම් thiosulfate Pb S2O3 ධන මේක solid සුදු අනිත් එක්කෙනා සෝඩියම් ඇසිටේට් AC. හරි බැලන්ස් කරන්න මෙතන දෙකක් එන්න ඕනේ. හරි එච්චරයිනේ. ඔය විදිහට එනවා. ඊට පස්සේ මේක රත් කරාම එන විදිය රත් කරාම එන විදිය මේකේ කියන්නේ මොකද්ද? කළු පාට අවක්ෂේපයක් එනවා කියලා මිසක් වායුවක් යනවා කියලා නෑනේ. ඒ නිසා අපිට දැන් ඔන්න කල්පනාවේ ලියන්න ඕනේ. Pb S2O3 ඕගලන්ට ඊගව සැරේ දෙන්න පුළුවන් වායුවක් යනවා කියලා. දැන් මේකේ දීලා තියෙන්නේ කළු පාට අවක්ෂේපයක් හැදෙනවා කියලා. එතකොට මෙතන අපි මෙයා රත් කරාම මොකක්ද වෙන්නේ? Pb සල්ෆයිඩ් ධන හරි ධන SO3 මේක ලකුණු දෙන්න ඇති. මම හිතන්නේ විභාගෙත් දෙන්න ඇති මාක් ස්කීම් එකේ. මෙයා ගෑස් එක කොහොම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් මේ පැත්තට වතුර දාලා දැන් ළමයි නිදිත් දන්නෙත් නෑ. මේ පාඩම ඔහොම තමයි. PbS2O3 PbS ධන SO3 ලියන්න නැතුව මෙතන ලියන්න පුළුවන් H2SO4. H2SO4 ලියනවා නම් මේ පැත්තට වතුර දාන්න ඕන. රත් කරාම වතුර දාන්න වෙනවා. හරිද? කියන්නේ වායුවක් කියලා කිව්වනම් ඔයගලන්ට කෙලින්ම මෙතන ගෑස් කියලා මෙතන SO3 ගෑස් කියලා ලියන්න පුළුවන්. හරිද? එහෙම නැතුව වායුවක් කියලා මේක දීලා නැහැ. එතකොට පරිස්සම් වෙන්න ඕනේ. මෙතන වායුවක් කියලා මේ
සුදු ආක්ෂේපය රත් කළ විට කළු පැහැ ගනි කියලා විතරයි. මම හිතන්නේ ලකුණු දෙන්නේ නැති මාකස් ස්කීම් එක හදන්න නැති මේ මට කලින්ම හම්බෙච්ච එකක් නිසා SO3 ලිවන ලකුණු දෙන්න ඇති. ඒක තර්කයක් තියෙනවා. SO3 හැදෙන්න පුළුවන්. SO3 වායු හදාගන්නෙත් එහෙමයි අපි. SO3 ගැන කියද්දි බලන්න සාදා ගැනීමට SO3 හදාගත්තේ මෙහෙම. තර්සල්ෆේට් රත් කරලා. හරි තර්සල්ෆේට් රත් කරලා හදාගත්තේ. බලන්න. SO3 හදාගත්ත හැටිත් බලන්න. හරි ඊට පස්සේ ඔන්න මේ විදිහට රත් කරාම ওই විදිහට එනවා කියලා ලියන්න පුළුවන්. මෙතන වායුවක් දීලා නැති නිසා. හරි ඊට පස්සේ බැලන්ස් කරන්න. සල්ෆර් 2යි හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් හරි බැලන්ස් නේ. හරි බැලන්ස්. මේක බැලන්ස් අර කලින්කත් බැලන්ස් මේකත් බැලන්ස් හරි එතකොට රත් කළ විට හම්බුන ඊට පස්සේ මේකේ 6 වෙනි එක ගත්තහම මොකද කියන්නේ 6 වෙනි එකේ P සහ U ඒක ලියන්න ලේසියි P කියන්නේ lead acetate ධන බේරියම් ක්ලෝරයිඩ් හැදෙනවා Pb Cl2 ධන බේරියම් ඇසිටේට් හරි බැලන්ස් එක හරි ඕක තමයි හැදෙන්නේ එතකොට මෙතන මේකට ලකුණු හම්බ වෙන්නේ එකක් අඩු වෙනවා මොකද මෙතන මම ලිව්වේ නැහැ සොලිඩ් එක ලිව්වෙත් නැහැ අවක්ෂේපෙ ලිව්වෙත් නැහැ හරි ඒ නිසා ඔහොම ලියන්න ඕන හරි එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි අපි අනිත් දවසේ කරමුනේ දැන් මහන්සි මම නිකන් කියලා දෙන්න තව පැය භාගයක් තියෙන නිසා 7 වෙනි එක ඔයගොල්ලන් මේ කරද්දි පොඩ්ඩක් මේවා කරන්න උත්සාහ කරලා නෝට් හොයාගෙන ඒවා පොඩ්ඩක් උත්සාහ කරලා තියෙන්න ඕනේ. 7 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට යන්නේ. හරි මම ඒක කියලා දෙන්නම්. ඒකේ කොහොමද ෂෝට් නෝට් එක හදන්නේ කියලා දෙන්නම්. එතකොට මෙන්න මෙහෙම ඕම් බලන්න. මේක කියනවා M කියන නයිට්‍රේට් එක. හරි N කියන ප්‍රමාණයක සංයුක්තතාවයක් තියෙනවා. ලවණය ආසූත ජලයේ ද්‍රාවණය කළ විට ළමයි කීයද කොහොමද තේරෙන්නේ නැතුව ගිහිල්ලාද කොහෙද තේරෙන්නේ නැතුවද කොහෙද හරි M කියන ලවණය ආසූත ජලයේ ද්‍රාවණය කළ විට P නම් වර්ණවත් සංකීර්ණ අයන සෑදේ. P නම් වර්ණවත් සංකීර්ණ අයන සෑදේ M කියන එක 3D ගොනුවට අයත් ආන්තරික මූලද්‍රව්‍යයකි. ආන්තරික මූලද්‍රව්‍යයකි P පහත දැක්වෙන ප්‍රතික්‍රියාවලට භාජනය වේ. P පහත දැක්වෙන ප්‍රතික්‍රියාවලට භාජනය වෙනවා. හරිද? ඊට පස්සේ කියනවා P කියන එකේනා ජලීය ඇමෝනියා එක්ක Q කියන නිල් පැහැති අවක්ෂේපයක් හදනවා. ඊට පස්සේ වැඩිපුර ජලීය ඇමෝනියා දැම්මහම තද නිල් පැහැති ද්‍රාවණයක් හදනවලු. ඊට පස්සේ කියනවා සාන්ද්‍ර HCl දැම්මහම කහ පැහැති ද්‍රාවණයක් හදනවලු. U කියන එකක් දැම්මහම රතට හුරු දුඹුරු පාට අවක්ෂේපයක් හදනවලු. හරිද? එතකොට අපිට ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර ලියන්න අපි දැනගෙන තියෙනුනේ මෙන්න මෙහෙම මේ විදිහට ඔයගොල්ලන් ගහගත්තා නම් හරි මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න. මොකද්ද? මෙන්න මෙහෙම මේ තියෙන 3D මූලද්‍රව්‍ය ටික. හරි 3D මූලද්‍රව්‍ය ටික මෙතන ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, මැංගනස්, ෆෙරස්, කෝබෝල්ට්, නිකර්, කොපර්, සින්ක් කියලා. හරිද? ගහගන්න. එතකොට මේගොල්ලන්ගේ තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ගත්තාම ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ ස්කැන්ඩියම්ගේ D1 ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් අවසාන ඉලෙක්ට්‍රෝනේ D1 වල තියෙන්නේ ටයිටේනියම්ගේ D2 වල තියෙන්නේ අවසාන ඉලෙක්ට්‍රෝන දෙක තියෙන විදිහ
එතකොට මෙතන මෙයාගේ වැනේඩියම්ගේ අවසානයේ තියෙන D3 හරි. එතකොට ක්‍රෝමියම්ගේ D4 නිකන් ඒක මතක් වෙන්න ලියා ගන්න. හරි ඊට පස්සේ ඒ ටික එහෙම ලියාගෙන මෙතන ලියාගන්න මේ පැත්තෙන් ලියාගන්න ජලීය අයන. ජලීය අයන වල මේගොල්ලන්ගේ වර්ණ ටික ලියා ගන්න ඕනේ අපිට. හරිද? වර්ණ ටික ලියා ගන්න ඕන නිසා ජලීය අයන මොකද අහනවා හැමතැනදීම අහන්න නිසා. ජලීය අයන. හරි ජලීය අයන වල වර්ණවල ලියා ගන්න. ඔහොම කොටුව ගහ ගන්න. ජලීය අයන වල වර්ණ ඊට පස්සේ සාන්ද්‍ර HCl දැම්මහම මොකද්ද වෙන්නේ? කියන එක ලියා ගන්න. සාන්ද්‍ර HCl දැම්මහම මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ ක්ලෝරයිඩ් එක. මේගොල්ලන්ගේ ක්ලෝරයිඩ් හැදුනහම ඒගොල්ලන්ගේ වර්ණ වෙනස් වෙනවා. සංගත සංකීර්ණ හදනවා. හරි ඒවා ලියා ගන්න. අපි මේ විදිහට ගහ ගන්නවා. ක්ලෝරයිඩ් එක දැනගන්න ඕන. ක්ලෝරයිඩ් හදා ගන්න සාන්ද්‍ර HCl දාන්න. ඊට පස්සේ ඇමෝනියා එක්ක හදන සංකීර්ණ. ඇමෝනියා එක්ක හදන සංකීර්ණ ගැන ලියා ගන්න ඕන. හරි ඇමෝනියා එක්ක හදන සංකීර්ණ කියන්නේ ඇමෝනියා පොඩ්ඩක් දැම්මහම සමහර හයිඩ්‍රොක්සයිඩ් හදනවා. සමහර ඒගොල්ලන් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඇමෝනියා පොඩ්ඩක් දැම්ම. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හරි ඇමෝනියා හරි. හරි දෙන්න එකක්. දෙකම ලියාගන්න ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියා. ඊට පස්සේ මෙතන මේ හැදෙන සංකීර්ණ ටික සහ ඒගොල්ලන්ගේ පාටවල් ලියා ගන්න. ඕගොල්ලන් ඉඳ තියාගෙන ඊට පස්සේ අපි දානවා අපිට ඕන ලියන්න පුළුවන් මෙතන ඇමෝනියා සංකීර්ණ වලට වෙනම රූල් එකක් තියාගෙන හයිඩ්‍රොක්සයිඩ් චුට්ටක් දාන්න පුළුවන් අපිට හයිඩ්‍රොක්සයිඩ් චුට්ටක් දාන්න පුළුවන් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක හෝ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක. ඕගොල්ලන් කැමති විදිහට මේක ගහගන්න. මේ මම ගහපු විදිහ ඕගොල්ලන් කැමති විදිහට ගහගන්න. හරි. හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම කොහොමද මේගොල්ලන් අවක්ෂේප වෙනවද? ඒගොල්ලන් දිය වෙනවද? සංකීර්ණ හදලා තියෙනවද? එතකොට මේ අක්ෂිකරණ අංක අනුව ඒගොල්ලන්ගේ පාට ලියා ගන්න ඔය විදිහට ගහගන්න. ඊට පස්සේ මේ පැත්තේ මෙතන ආයෙ ගහගන්න සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම අවක්ෂේපෙ දිය වෙන ඒගොල්ලන් තියෙනවා. මං කිව්වේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එකක් නම් සාන්ද්‍ර හයිඩ්‍රොක්සයිඩ් එකක් දැම්මහම දිය වෙනවා. භෂ්මයක් දැම්මත් දිය වෙනවා. අම්ලයක් දැම්මහම කොහොමද දිය වෙනවා? මට ඉස්සෙල්ලා වැරදුනේ අම්ලයක් දැම්මහම දිය වෙනවා කියව එකනේ. හරි. එතකොට භෂ්මයක් දැම්මහම දිය වෙනවා නම් ඒක උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එකක්. උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එකක් තමයි භෂ්මයක් දැම්මහම දිය වෙන්නේ. එතකොට මෙතන උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් ටික හොයාගෙන දිය වෙලා වර්ණවත් ද්‍රාවණ හදනවා සමහර ඒවා. එතකොට ඒ ටික ලියා ගන්න. එතකොට ඔයගොල්ලන් මෙතන මේ පැත්තේ වැඩිපුර ඇමෝනියා යෙදුවහම කොහොමද වෙන්නේ කියලා හිතන් ලියා ගන්නත් ඔයගොල්ලන් තීරුවක් තියාගන්න. මොකද මේක තමයි මේ 7 වෙනි එකේ B පාර්ට් එකට අහලා තියෙන්නේ. හරි මේක තමයි අහලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන් මේක ගහගන්න මම අනිත් දවසේ උන්නම් කියලා දෙන්නම් මේක ගහගන්න විදිහ මේකේ පොඩි රටාවක් තියෙනවා අල්ලගන්න නැත්නම් කටපාඩම් කරන්න හරි අමාරුයි මන්ද මට ඔයගොල්ලන්ට කොහොමද දන්නේ මේ රටාවක් තියෙනවා ඒක මං කියලා දෙන්න මේක ගහගෙන තියාගන්න එදාට පුරවමු හරි ඊගා දවසේ ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් ක්‍රෝමියම් මැංගනස් ෆෙරස් කොබොල් නිකර් කොපර් සින්ක් කියලා හිටන් ගහගත්තා ඒගොල්ලන්ගේ ඩී කාක්ෂිකයේ අවසානයේදී පිරෙන ඉලෙක්ට්‍රෝනය තියෙන තැන අනුව D1ද D2ද එහෙම කියලා ලියාගත්තා. මේ පැත්තේ ලියාගත්තා චලීය අයන වල වර්ණ ලියාගත්තා කටුවට ගහගන්න චලීය අයන වල වර්ණ. ඊට පස්සේ මේක අපි එකතු වෙලා පුරවමු. එතකොට ඕගොල්ලන් මතක හිටියේ. මම කියලා දෙන්නම් කොහොමද මේක මතක තියාගන්නේ කියලා. එතකොට ක්ලෝරයිඩ් ගන්න සාන්ද්‍ර HCl තමයි දාන්නේ අපි සාන්ද්‍ර HCl දැම්මහම මොකද වෙන්නේ කියලා ලියාගන්න එහෙම තීරුව ලස්සනට තියාගන්න ඕන පාට පෙට්ටියක ළඟ තියාගෙන පාට කරම කරමු හරි ගහලා තියෙනවා නම් ගැටලුවක් නැහැ මං කියලා දෙන්න ඕන්නම් නැත්තම් නිකන් ඉමු ඔන්න ඕන කරන අය ඉන්නවා නම් මේ මට කියන්න නැත්නම් මං අනිත් දවසේ ප්‍රශ්න කරන්න එතකොට මෙතන ඇමෝනියා සංකීර්ණය හැදුනහම මොනවද හැදෙන්නේ කියලා හිතන් ලියාගන්න ඒගොල්ලන්ගේ ද්‍රාවණවල වර්ණ හරි ඊට පස්සේ තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම ඒගොල්ලන්ගේ හැදෙන අවක්ෂේප සහ ඒගොල්ලන්ගේ වර්ණ ටික විතරක් මම වෙනම ලිව්වා
හරි මේක ඒගොල්ලන්ගේ ඇමෝනියා සංකීර්ණයක් තියෙනවා. එතකොට ද්‍රාවණයේ අවක්ෂේපය මේ පාට වෙනකොට ද්‍රාවණයේ ඉන්නේ මේ ඇමෝනියා සංකීර්ණකේ පාටින්. හරි එතකොට සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ඊගාව එක විදිහට මම ගත්තා. සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර දැම්මහම දිය වෙන ඒ ස්වභාවය ලියා ගන්න මම ඒක ගත්තා. ඊට පස්සේ වැඩිපුර ඇමෝනියා දැම්මහම මොකද වෙන්නේ කියලා හිතන් ලියාගන්න ඒක ගත්තා. හරි මේ වගුව ගහන්න ඕනනම් කියලා දෙන්නම්. මට කමෙන්ට්ස් දැම්මේ නැත්තම් මම කරන්නෙත් නෑ. මේ පාඩම් කරගන්න පොඩි රටාවක් තියෙනවා. හරි ඒක කියලා දෙන්න. හරි මේක ගහ ගන්න ඕන. ප්‍රශ්නේ කරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන් මෙන්න මෙහෙම තව තියෙනවා අපිට කටපාඩම් කරන්න ඕනි දෙයක්. ඒකත් ලේසි. කටපාඩම් කරන්න පොඩි ක්‍රමයක් තියෙනවා එතන. මේ කාණ්ඩ විශ්ලේෂණය. කාණ්ඩ විශ්ලේෂණය තියෙනවා. ඒකෙත් ඔයගොල්ලන් කාණ්ඩ විශ්ලේෂණය හදාගන්න මම කියලා දෙනවා. ඒක පොඩි ක්‍රමයක් තියෙන පොඩි මේ කවි ටිකක් එහෙම මං හදලා තියෙන්නේ. මන්ද ඔයගොල්ලන් ඊට වඩා හොඳ ඒවා හදාගන්න පුළුවන් නම් කමන්නේ. හැබැයි කවුරුත් හදලා තිබුණ නැහැ. පාඩම් කරගන්නත් අමාරුවෙන් තමයි ළමයි හිටියේ. එතකොට ඒකට මම කියලා දෙන්නම් ඒක කාණ්ඩ විශ්ලේෂණයත් මේ ප්‍රශ්නය කරන්න නෙමෙයි 9 ප්‍රශ්න කරන්න තමයි මේ කාණ්ඩ විශ්ලේෂණය ඕන වෙන්නේ. හරි ඒකත් ඔයගොල්ලන් මම උන්නම් කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන් මේ D ගුණුවේ මූලද්‍රව්‍ය ගැන මෙන්න මෙහෙම එකක් ගහගත්තා නම් හොඳයි. මේගොල්ලන් ගැන අපි ඉගෙන ගන්න ඕනේනේ. විද්‍යුත් ඍණතාවය කොහොමද තියෙන්නේ? විද්‍යුත් ඍණතාවය කාගේද වැඩි කාගේද අඩු කියන එක අපි දැනගන්න ඕනේ. හරි. ඊට පස්සේ පරමාණු කරය කාගේද වැඩි කාගේද අඩු කියලා හිතන් දැනගන්න ඕනේ. මොකද ඕවා MCQ වලටත් අහනවා. ඊට පස්සේ සහ සංයුජාරය කාගේද වැඩි කාගේද අඩුම කියලා හිතන් දැනගන්න ඕනේ. අයනිකාරය කාගේද වැඩි කාගේද අඩු කියලා හිතන් දැනගන්න ඕනේ. එතකොට මෙතන ඔය ටික ගහගත්තා නම් හරි. හරි ඊට පස්සේ ආයනිකන ශක්තිය ගත්තාම පළවෙනි ආයනිකන ශක්තිය දෙවෙනි ආයනිකන ශක්තිය තුන්වෙනි ආයනිකන ශක්තිය කාගේද වැඩිම කාගේද අඩුම කියලා හිතන් ගහ ගන්න. ඒවා අහන්න නිසා. හරි. ඒක නම් ලේසි වැඩිම වෙන්නේ හැම වෙලාවෙම වැඩිම වෙන්නේ එක්කෙනා වෙනස් වෙනවා. අඩුම වෙන එක්කෙනා හැම වෙලාවෙම ස්කන්ධියම වෙලා තියෙනවා. වැඩිම පළවෙනි ආයනිකන ශක්තිය එන්නේ සිංක්ගේ. දෙවෙනි ආයනිකන ශක්තිය වැඩිම එන්නේ කොපර්ගේ. හරි කොපර්ගේ ඊට පස්සේ තුන්වෙනි ආයනිකන ශක්තිය වැඩිම වෙන්නේ සිංක්ගේ. හරි අඩුම වෙලා තියෙන්නේ ස්කැන්ඩියම්ගේ. හරි ඒ ටික ඔයගොල්ලන් දැනගන්න ඕනේ. ඊට පස්සේ ඝනත්වය ගත්තාම ඝනත්වයත් අපෙන් අහනවා MCQ වලට අහනවා. එතකොට ඝනත්වය වැඩිම එන්නේ කොපර්ගේ අඩුම එන්නේ ස්කැන්ඩියම්ගේ. හරි අඩුම එන්නේ ස්කැන්ඩියම්ගේ. හරි එතකොට ඊට පස්සේ තාපාංකය ගත්තාම තාපාංකය වැඩිම එන්නේ වැනේඩියම් කියනකොට අඩුම වෙන්නේ සිංක්ගේ. ඒවා අහනවා. ඊට පස්සේ ද්‍රවාංකය ගත්තාම වැඩිම එන්නේ ඒක ලේසි දෙන්නගෙම එකයි වැනේඩියම් තමයි වැඩිම එන්නේ සිංක්ගේ තමයි අඩුම එන්නේ. හරි හරි එතකොට ජලයේ ඝනත්වයට වඩා D ගුණුවේ ලෝහවල ඝනත්වය වැඩි. ඒ කියන්නේ ජලයට දැම්මහම D ගුණුවේ මූලද්‍රව්‍ය ජලයේ යටට යනවා. හරි ජලයේ ඝනත්වයට වඩා D ගුණුවේ ලෝහවල ඝනත්වය වැඩි. ඒක අහලා තිබුණා MCQ එක. ඒකයි මම ඔය ලියාගෙන තියෙන්නේ. ඔයගොල්ලොත් ඉඳ තියාගන්න මේ MCQ වලින් අපිට හම්බ වෙන අලුත් කරුණු ලියා ගන්නත් එක තමයි මේ ඔය ෂෝට් නෝට් එක ගහන්නේ. තව අලුත් කරුණු හම්බ වෙනවා ඒවා මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයගොල්ලන් ගහන්න මේ විදිහට එක එක මූලද්‍රව්‍ය සඳහා කෙටි සටහනක්. හරි. ස්කැන්ඩියම්ගේ විශේෂ ලක්ෂණ එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හරි ප්‍රධාන ඔක්සිකරණාංක එතකොට එයා ඉන්නේ කොහොමද මෙයාගේ ද්‍රාවණය මොන පාටද වෙන්නේ හරි එතකොට මෙයාගේ මොනවද අපිට හම්බ වෙන මතක තියාගන්න ඕනේ සංයෝග ඔක්සයිඩ් එක ක්ලෝරයිඩ් එක සුදු පාටයි හරි ඒ විදිහට ටයිටේනියම් ගත්තහම ටයිටේනියම්ගේ ප්‍රයෝජනත් එක්ක කොහොම මේ විදිහට ප්‍රයෝජන මල බැඳෙන නොබදින වාණි හදන්න ගන්නවා මාල ටර්බයින් හදන්න ගන්නවා ටින්ගේ ඔක්සයිඩ් එක සුදු තීන්ත සෑදීමට ගන්න ඔන්න ඔය විදිහට ගහන්න ෂෝට් නෝට් එක හරි හරි ඔයගොල්ලන් ගහන්න මේ මගේ එක ඕනනම් එවන්න පුළුවන් මගේ ඉතින් මම ලස්සනට ගහලා නැහැ ඉතින් හරි වැනේඩියම් ගැනත් ඔය විදිහට මේ එක කොලයකට ගන්න ඕවා
වැනේඩියම් ටික හරි විදිහට ඊට පස්සේ හැලිලි ඉන්නවට වඩා ලේසි එක. ඔය මොකක් හරි වීඩියෝ එකක් හැබැයි හරි එකක් බලන්න ඕනේ. බොරු තියෙනවා පාටවල වෙනස් ඒවා තියෙනවා විභාගෙ ලකුණු හම්බෙන්නේ නැහැ. හරි එකක් බලන්න ඕනේ. හරි. එතකොට ක්‍රෝමියම්ගේ මේ ගහලා තියෙන හැටි ක්‍රෝමියම්ගේ ඔක්සිජන් අංක දෙකට ධන දෙකේ ඔක්සිජන් අංකය අපිට ඉගෙන ගන්න තියෙනවා ධන තුන ඔක්සිජන් අංක ඉගෙන ගන්න තියෙනවා මේ දෙකට ගහපු එක ওই විදිහට ගහන්න හරි නේ ඕනනම් මම මේ ටිකේ ෆොටෝ එකක් එවන්නම් එතකොට ඔයගොල්ලන්ට මේකේ එකත් එක්ක හරි එකක් තව ඕන වීඩියෝස් බලලා ඒක මතකත් ඉන්නවනේ ඒගොල්ලන් වැරදි කියන තැන් එහෙම අල්ල ගන්නත් පුළුවන් මේක හරි මගේ එක හරි හරි මගේ එක හරි මොකද ප්‍රශ්න උත්තර දෙතුන් පාරක් දැන් කරලා තියෙන නිසා මේක හරි මේ පාටවල එහෙම හරි එතකොට ඔය විදිහට මැංගනස්ගේ ඒ වගේම මේ කැටයන වගේම මේ පාට කරන්න මම පාට කරලා නැහැ ඕගොල්ලෝ පාට කරන්න ලස්සනයි මේ මතක තියාගන්න ලේසි ඔය විදිහට ගහන්න තේරුණාද ළමයින්ට ඔය විදිහට ගහන්න මම මේකේ ඕනනම් එවන්නම් ඕනයි කියලා ඉල්ලුවොත් එවනවා නැත්නම් ඉල්ලුව අයට ප්‍රබුද්ධිලික එවනවා නැත්නම් නෑ හරි ඔය විදිහට තියෙනවා මම ගහපු එක ඔයගලන්ට මේක පාට කරලා ලස්සන තමන් ගහන්න ඕනේ හැබැයි මේ print out අරගෙන හරියන්නේ නෑ මේ short note ගහන්න ඕනේ තමන් note එක ගන්නම් print out එකක් ගත්තර කමන්නේ short note එක තමන් ගහන්න ඕනේ අනුන්ගේ short note පාඩම් කරලා වැඩක් නැහැ ඔයගලන්ට තව විභාගෙට කල් තියෙන නිසා මේ ඇනායන ටික ඇනායන විශ්ලේෂණයත් ඔයගොල්ලන් ওই විදිහට ගහන්න ඇනායන හඳුනා ගැනීම ඒවා අනිවාර්යෙන් ගහන්න නැත්නම් මේ ප්‍රශ්න නම් ලියන්න බෑ ඔයගොල්ලන් ඉතින් එහෙනම් අපි දක්ෂයෝ වෙන්න ඕනේ හරි ඔය විදිහට ඇනායන හඳුනා ගැනීමත් ගන්න පිටික උනම් මම එවන්නම් පුජ්ජිලිකව ඉල්ලන්න හරි ඒ ටික එහෙම ගහන්න එතකොට ලේසි මේකේ මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න හරිද දැන් ඔය ළමයින්ට ලියා ගන්න බැරි වෙන්නේ නැති මං හිතන්නේ ප්‍රශ්න වලට මම ලියන්න කියලා දැම්මට එහෙම ලියන්න අමාරුයි ඉතින් එකපාරක් සිලබස් එක ගියා කියලා මේ ප්‍රශ්න වලට ලියන්න අමාරුයි මේවට හොඳ හුරුවක් තියෙන්න ඕනේ මේ නැත්තම් නිකන් දෙමළ වගේ තමයි මේ පාඩමේ හැටි ඉතින් එතකොට අපි අනිත් දවසේ එහෙනම් මේකට උත්තරේ අපි බලමු 7B පාර්ට් එකට 7B පාර්ට් එකට අනිත් දවසේ උත්තරේ බලමු ওই ටික ගහලා තියන්න අනිවාර්යෙන් මේ වගුව ගහලා තියන්න මේක ගහලා තියන්න එතකොට ලේසි මේක කියනවා ඔන්න මම එකක් කියලා දෙන්නම් මේ බලන්නකෝ ජලීය ඇමෝනියා දැම්මම නිල් පැහැති අවක්ෂේපයක්. එතකොට අපි බලන්න ඕනේ නිල් පැහැති අවක්ෂේපය. ඒ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් එකනේ අවක්ෂේප වෙන්න පුළුවන්. එහෙනම් මේ නිල් පාට හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ කවුද කියලා හිතන් බලන්න තියෙන්නේ. එතකොට මේකේ නිල් පාට හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ හයිඩ්‍රොක්සයිඩ් එක නිල් පාට හදන්නේ කොපර් විතරයි. ඔය කොපර් හයිඩ්‍රොක්සයිඩ් 2+ එක. හරි. කොපර්ගේ නිල් පාට හයිඩ්‍රොක්සයිඩ් එක. අනිත් ක්‍රෝමියම්ගේ යන්නේ කෝබෝල්ට්ගේ නිල් පාට හැදිලා ඒක ටිකක් වෙලා තිබ්බහම රෝස පාට වෙනවා. එතකොට එයාගේ හයිඩ්‍රොක්සයිඩ් එක රෝස පාට හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නත් පුළුවන් නිල් පාට හයිඩ්‍රොක්සයිඩ් කියන්නත් පුළුවන්. හරි. රෝස පාට වෙනවා. හරිද? එතකොට ඔක මේ ඊට පස්සේ අපි හැදෙන ඒවත් එක බලන්න පුළුවන්. මේකේ තියෙනවා තව ඒවා දීලා. එතකොට කොපර්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක නිල් පාට. ගත්තහම අනිත් මේ දැන් Fe ගේ Fe2+ ගේ හයිඩ්‍රොක්සයිඩ් කිරිටි කොළ පාට වෙනකොට Fe3+ ගේ හයිඩ්‍රොක්සයිඩ් එක රතු දුඹුරු පාට වෙනවා. හරි රතු දුඹුරු පාට වෙනවා. එතකොට Mn ගේ හයිඩ්‍රොක්සයිඩ් එක රෝස පාට වෙනකොට මේ එයා ටිකක් වෙලා තිබ්බහම ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කළු පාට අවක්ෂේපයක් එනවා. හරි. එතකොට ඕගලන්ට දුන්නොත් මොකක් හරි ප්‍රශ්නයකදී රෝස පාට අවක්ෂේපයේ මද වේලාවක් යනකොට එහෙම නැත්නම් පෙරොක්සයිඩ් එකක් දැම්මහම හරි
කළු පාට වෙනවයි කිව්වහම එහෙම නැත්නම් ඔයගලන්ට කිව්වොත් සුදු පාට ලාරෝස පාට අවක්ෂේපයේ කළු පාට කුඩුත් එක්ක තියෙනවා කිව්වහම මේ මෙන් ගැන මතක් වෙන්න ඕන. හරි. එතකොට කොළ පාට අවක්ෂේප තියෙනවා දෙන්නේ කවුද? නිකල් හයිඩ්‍රොක්සයිඩ් එක සහ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් එක. එතකොට ඔය විදිහට ওই ටික දැනගෙන තියෙනවා. හා එතකොට මේක නැත්තම් ඔයගලන් කියන්න මට මම ෆොටෝ එකක් එවන්නම්. හරි. එතකොට මේක ඊට පස්සේ කියනවා නිල් පැහැති අවක්ෂේපය. ඊට පස්සේ වැඩිපුර ඇමෝනියා දැම්මහම තද නිල් පැහැති ද්‍රාවණයක් එනවා. හරි. එතකොට වැඩිපුර ඇමෝනියා දැම්මහම කියන්නේ ඇමෝනියා වල දිය වෙන්න ඕනේ. ඇමෝනියා වල දිය වෙන්නේ වැඩිපුර ඇමෝනියා වල දිය වෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ D7 ඉඳලා D10 දක්වා තියෙන අවසාන ඉලෙක්ට්‍රෝනේ පිරෙන මූලද්‍රව්‍ය වල විතරයි. හරි D7 ඉඳලා D10 දක්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන මූලද්‍රව්‍ය වල විතරයි වැඩිපුර ඇමෝනියා එක්ක දිය වෙලා ඒ අදාළ වර්ණය සහිත ද්‍රාවණය හදන්නේ. හරි. ඒකට ඒව දැනගන්න ඕනේ. ඒකට ලා නිල් පාට එකක් හදන්නේ උතන. මේ කවුද ලා නිල් පාට එකක් හදන්නේ? තද නිල් පැහැති ද්‍රාවණයක්. තද නිල් පැහැති ද්‍රාවණයක් හදන්නේ කොපර් කියලා මතක් වෙනවා. ඒතර මෙතන කවුද නිකල් හදන්නේ තද නිල් පාට ද්‍රාවණයක්. කොපර් හදන්නේ තද නිල් පාට ද්‍රාවණයක්. ඒතර නිකල්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක කොළ පාට වුණා. නිකල්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක කොළ පාට වුණා. කොපර්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක නිල් පාට වුණා. හරි. එතකොට ක්‍රෝමියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක අපි කියවනේ රෝස හෝ නිල් තියෙන්න පුළුවන් කියලා. එයාගේ හැබැයි ඇමෝනියා සංකීර්ණය කහ දුඹුරු පාටයි. හරි කහ දුඹුරු පාට එකක් තියෙන. ඒකට පෙරොක්සයිඩ් දැම්මහම තැඹිලි දුඹුරු පාට එකක් එනවා. හරි ඒ නිසා අපිට කොබෝල්ට් ගන්න බෑ. කොබෝල්ට්ගේ නිල් පාට නිල් රෝස පාට අවක්ෂේපය ගන්න බෑ. ඒ නිසා මේකේ කොපර් කියලා හිටන් හඳුන ගන්නවා P කියන එක කියලා. හරි ඊට පස්සේ කියනවා තවත් තහවුරු කරගන්න පුළුවන් සාන්ද්‍ර HCl දැම්මහම කහ පැහැති ද්‍රාවණයක් එනවා. සාන්ද්‍ර HCl දැම්මහම කහ පාට එන්නේ නිකල් සහ කොපර් විතරයි. හරි කහ පාට එන්නේ සාන්ද්‍ර HCl දැම්මහම නිකල් සහ කොපර් විතරයි. හරි මේ Fe ගේ කහ පාටක් එනවා. ඒ එන්නේ කහ පාට එන්නේ කහ දුඹුරු පාට ද්‍රාවණයක් එන්නේ. Fe3+ Fe2+ කියන්නේ Fe2+ කියන්නේ ලා කොළ පාට ද්‍රාවණයක් එන්නේ. අනිත් කවුරුවක් කහ පාට එන්නේ නැහැ. හරි ක්‍රෝමියම් ගේන්නේ නිල් දම් පාට. මැංගනස් ගේන්නේ කහ කොළ පාටක් එන්නේ යාගේ. එතකොට කෝබෝල්ට් ගේන්නේ තද නිල් පාට. යා විතරයි එන්නේ තද නිල් පාට එක්කෙනෙක්. ක්‍රෝමියම් ගේන්නේ නිල් දම් පාට. හරි තද නිල් පාට එන්නේ ලස්සන තද නිල් පාට. ඔයගොල්ලන් ටෙටි ගෙවුවම මේ වෙනවා. තද නිල් පාටක් තියෙනවා කෝබෝල්ට්ගේ. කහ පාට එන්නේ නිකල් සහ කොපර්. එහෙනම් තවදුරටත් අපිට කොපර් කියන එක තහවුරු වුණා. HCl දැම්මාමත් කහ පාට එන්න නිසා. කහ පාට ද්‍රාවණය. ඊට පස්සේ U කියන එක දැම්මහම රතට හුරු දුඹුරු පාට අවක්ෂේපයක් එනවා. හරි. ඕක අපි අර මං කියවනේ එක එක මුලද්‍රව්‍ය වලට ගහන්න කියලා. එතෙන්දී ඔයගලන්ට මුලද්‍රව්‍ය ගැන කියලා දෙද්දී කොපර්ගේ පොටෑසියම් ෆෙරිසයනයිඩ් එමේ ෆෙරෝසයනයිඩ් දැම්මහම රතු පාට අවක්ෂේපයක් එනවා කියලා හිතමු උගන්වනවා. ඒක උගන්වනවා. ඒක කියලා නැද්ද මන්ද? ඔව් ඒ තැන් වල තියෙනවා. හරි පොටෑසියම් පෙරිසයනයිඩ් දැම්මහම රතු පාට අවක්ෂේපයක් එනවා. හරි එතකොට ඕගොල්ලන් එතන මතක් වෙන්න ඕනේ ඒක. හරි රතට හුරු දුඹුරු පාට අවක්ෂේපයක් එනවා. හරි ඒක ගන්න පුළුවන්. ඒ විදිහට එතකොට මේ ප්‍රශ්නේ දැන් මම කලාව අනිත් දවසේ හරියට මුත්තල ලියමු. ඔය විදිහට තමයි එන්නේ. එතකොට M කියන ලෝහය අඳුනගත්ත කොපර් කියලා. P කියන සංකීර්ණය කියන එක අපි එනවා මොකද්ද එතකොට P ගේ සංකීර්ණය එන්නේ ජලීය ද්‍රාවණී සංකීර්ණය එන්නේ ජලය දිය කළානේ. එතකොට ජලයත් එක්ක හදාන්න ලා නිල් පාට ද්‍රාවණයක්. එතකොට වතුරත් එක්ක හදන සංකීර්ණය ලියන්න ඕනේ. ජලාණු 6ක් එක්ක හදනවා. හරි ඒ විදිහට ලියන්න ඕනේ. එහෙනම් අපි අනිත් දවසේ කරමු ඊටු ටික.
දැන් මේ ප්‍රශ්නේ කරලා 9 වෙනි එකත් කරමු 2020. හරි. එහෙනම් අපි නවත්තමු. සුබ දවසක් හැමෝටම. සුබ අලුත් අවුරුද්දක්. හරි. නවත්තමු එහෙනම්. යන්න ඕනේ. මොකද්ද? සුබ දවසක් සුබ අලුත් අවුරුද්දක්. අපේ. මම මාමා ඉතර කරන් දෙන්න කියන්නේ.